Hello sir. හරි නේද මේ පාඩම මම බැලුවේ කතා කරන්න හැමෝනේ කවුද මේ මේ ළමදින පිරිවෙන්නේ sir. මේ ඔව් අර විකුම් සර්ගේ නම්බර් එක ඕනේ sir. ඔව් පුළුවන් නම් දාන්නකෝ chat එකට අපේ අර හාමුදුරුවෝ බලයි මා ගාව තියෙන නම්බර් එක මට දැන් මේ වෙලාවේ ෆෝන් එක charging ගහලා ඔබ වහන්සේ දාන්නකෝ මේ chat එකට දාන්න විකුම් සර් කියලා දාන්න හරිනේ හරි මම පාඩම පටන් ගන්නවා හරි එහෙනම් සුබෝදෑසනක් ආයුබෝවන් අපි අද පාඩම පටන් ගමු අද අපේ පාඩම සෞඛ්‍ය විද්‍යාව 9 වෙනි පාඩම මිනිසාගේ නිර්නාල ග්‍රන්ථීන්ගේ ක්‍රියාකාරීත්වය තමයි මෙතන අපි අද කතා කරන පාඩම. ඒකට මේ පාඩමේදී අපේ හාමුදුරුවන්ට ශරීරයේ තියෙන ප්‍රධාන නිර්නාල ග්‍රන්ථි පිළිබඳ දැනීමක් හම්බ වෙනවා. මොනවද මේ ප්‍රධාන නිර්නාල ග්‍රන්ථි කියන්නේ මොකක්ද කියන එක. මොනවද නිර්නාල ග්‍රන්ථි කියන එක. ඊළඟට එම ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙන හෝමෝන පිළිබඳවත් දැනගන්න පුළුවන් වෙනවා. මොන හෝමෝනද ශ්‍රාවය වෙන්නේ මොන හැන්දේව වෙන්නේ. දැන් නිර්නාල ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙන හෝමෝනෙ මගින් සිදු කරන කාර්යය මොන වගේ කාර්යයක්ද සිද්ධ වෙන්නේ කියලා අවබෝධයක් ලබා ගන්නත් පුළුවන් වෙනවා මේ පාඩම අවසාන වෙනකොට. අපි පාඩම ඉදිරියට ගිහිල්ලා බලමු මොනවද මේ පාඩමේ අපි කතා කරන්න කියලා. එතකොට දැන් මේ පාඩමේ දැන් අපි ඔය ඉස්සෙල්ලා කතා කරා ස්නායු පද්ධතිය යටතේ ස්නායුක සමායෝජනය කියන එක. දැන් අද අපි කතා කරන්න යන්නේ අන්තරාසර්ග පද්ධතිය මගින් සිදුවෙන අස්නායුක සමායෝජනය කියන එක. මොකද්ද මේ සමායෝජනය කියන්නේ? සමායෝජනය කියන එක දැන් මම ඊළඟ ස්ලයිඩ් එකේ හාමුදුරන්ට පැහැදිලි කරන්නම්. එතකොට මේකේ මේ මෙතෙන්දී අපි කතා කරන්නේ ස්නායු පද්ධතිය යටතේ වෙන සමායෝජනය අපි වෙනම කතා කරා ප්‍රතික්‍රියා ක්‍රියා සිද්ධ වෙනවා බාහිර පරිසරයේ උත්තේජ වලට ප්‍රතික්‍රියා දැක්වීමේදී ඊළඟට ඒ ආශ්‍රයෙන් මේ පාඩම අපි ඉතින්දී ස්නායු පද්ධතිය යටතේ කතා කරා. ඒකෝ දැන් අද මම කතා කරන්න යන්නේ අන්තරාසර්ග පද්ධතිය යටතේ වෙන සමායෝජනය. හරි? අපි ඒකයි අද කතා කරන්නේ. මොකද්ද සමායෝජනය කියන්නේ? සමායෝජනය කියන්නේ අපට ලැබෙන උත්තේජ සහ ප්‍රතිචාර අතර සම්බන්ධීකරණය ක්‍රමවත්ව පවත්වා ගැනීම. මොකද්ද මේ කියන්නේ? එතකොට මේ කියන්නේ දැන් අපි දන්නවා අපිට ආහාරයක් රසයක් ආහාරයක් දැකීමෙන් අපිට ඇසෙන් අපි ආහාරයක් දකිනවා. ඊළඟට ඒක ආහාරයක් බව මොළයෙන් තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීම නිසා ඒ ආහාරයේ එන සුවඳ, ඒකේ වර්ණය, ඒ පැහැය නිසා අපිට ඒකට ආශාවක් ඇති වෙනවා. ඒතකොට කේට ග්‍රන්ථි වලින් කේටිය ශ්‍රාවය වෙනවා. ඊළඟට අපි ඒක අවශ්‍ය නම් ආහාරය අපි අතේ පේශි, ඇඟිලි, මුඛයේ පේශි පාවිච්චි කරලා අපි ආහාරයට ගන්නවා. ආහාරය අනුභව කරනවා. ඊළඟට අපි ආහාරය ගිලිනවා. ඒකට සහභාගී වෙනවා අන්න සෝතේ පේශි. ඒතර මෙන්න මේ ආකාරයට දේහයේ අවයව හා පද්ධති දැන් කිහිපයක් මෙතෙන්ට එකතු වුණා මේ ක්‍රියාවලියට. ආහාරයක් දැකීමට ඇස සම්බන්ධ වුණා, ආහාරයේ තේරුම් ගැනීමට මොළය සම්බන්ධ වුණා, ඊළඟට කේට ග්‍රන්ථි සම්බන්ධ වුණා, කේටේ ශ්‍රාවය කිරීමට, ආහාර අනුභව කිරීම සඳහා අතේ පේශි, ඇඟිලි, මුඛයේ පේශි ආදී ඊළඟට අන්න ශ්‍රෝතේ පේශි ඔය කියන සියලුම දේවල් එක්කෙනෙක් නෙමෙයි කීප දෙනෙක් මේ ක්‍රියාවලියට සම්බන්ධ වුණා. එතකොට මේ වගේ දේහයේ විවිධ අවයව සහ පද්ධති එක්කෙනෙකුට හා ක්‍රමමත්ව බැඳිලා ක්‍රියා කරන බවක් අපිට මේකෙදි පේනවා. ආන්න ඒකට අපි කියනවා මොකද්ද? සමායෝජනය. මොකද්ද කියන්නේ? දේහයේ විවිධ අවයව හෝ පද්ධති එකිනෙකට හා ක්‍රමමත්ව බැඳී ක්‍රියා කිරීම අන්න අපි කියනවා සමායෝජනය කියලා තව විදිහකට. නැත්නම් අපිට කිව්ව හැකි අපට ලැබෙන උත්තේජ සහ ප්‍රතිචාර සම්බන්ධීකරණයේ ක්‍රමවත්ව පවත්වා ගැනීම. ඔන්න ඔය දෙකම සමායෝජනය කියලා අපි කියනවා. එතකොට දැන් අපි අද මේ පාඩමේදී කතා කරන්න යන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි වලින් සිදුවන සමායෝජනය. අන්තරාසර්ග ග්‍රන්ථි වලින් සිදුවන සමායෝජනය තමයි අපි අද කතා කරන්න යන්නේ. අන්තරාසර්ග ග්‍රන්ථි වලින් කොහොමද මේ අස්නායුක සමායෝජනය කියන එක නැත්නම් නිර්නාල ග්‍රන්ථි වලින් සිදුවන සමායෝජනය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි අපි අද කතා කරන්න යන්නේ. එතකොට අප සිරුරේ සමායෝජනය සඳහා ස්නායු පද්ධතියේ පමණක් නොව අන්තරාසර්ග ග්‍රන්ථි අපි ඒවට තව නමක් කියනවා නිර්නාල ග්‍රන්ථි.
ඒවට නිර්නාල ග්‍රන්ථි කියන්නේ ඒවට නාල නැහැ. මේ ග්‍රන්ථි වලට මෙම ග්‍රන්ථි වලට නාල නැහැ. අපි ඒ හින්දා කියනවා මේවට නිර්නාල ග්‍රන්ථි කියලා. ඒ හින්දා අපි කියනවා මේවට නිර්නාල ග්‍රන්ථි කියලා. එතකොට මේ නිර්නාල ග්‍රන්ථි නිර්නාල ග්‍රන්ථි මගින් මේ සිදුවන මෙම සමායෝජනයට අපි කියනවා අස්නායක සමායෝජනය කියලා තව ක්‍රමයකට. එතකොට මේ සිදුවන සමායෝජනයේදී මෙම ග්‍රන්ථි වල නිපද වෙනවා කාබනික රසායනික ද්‍රව්‍ය. කාබනික රසායනික ද්‍රව්‍ය වගේක් නිපදෙනවා. අපි ඒවට කියනවා විශේෂ නමක් හෝමෝන කියලා. ඒ නිපද වෙන කාබනික රසායනික ද්‍රව්‍යට අපි කියනවා මොකද්ද? හෝමෝන කියලා. ඒවා සිරුරේ යම්කිසි ස්ථානයක බලපෑමක් ඇති කිරීමට සමත් වෙනවා. ඒ කියන්නේ අපේ ශරීරයේ යම්කිසි වෙනසක් සිදු කිරීමට. ඒ කියන්නේ අපි යම්කිසි දෙයකට ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය විදිහට ඒකට බලපෑමක් ඇති කරන්න පුළුවන් ද්‍රව්‍යයක් තමයි මේ හෝමෝනයක් කියන්නේ. ඊළඟට මේ හෝමෝන ශ්‍රාවය වෙන්නේ ඊටාම සුළු ප්‍රමාණවලින්. ලොකු ප්‍රමාණයක් ශ්‍රාවය වෙන්නේ නැහැ. ඊටාම සුළු ප්‍රමාණයක් තමයි ශ්‍රාවය වෙන්නේ. එතකොට මේ ශ්‍රාවය වෙන හෝමෝන ගමන් කරන්න කිසිම නාලයක් අභ්‍යන්තරයේ මේ ශරීරයේ අපේ අනිත් රුධිර සංසරණ පත්තියේ තියෙන වගේ ධමනි සහ ශිරා කියන නාල ඔස්සේ මේවා ගමන් කරන වෙනමම නාල නැහැ. කෙලින්ම මේවා ශ්‍රාවය වෙන්නේ රුධිරයට. රුධිරයට ශ්‍රාවය වෙලා රුධිරය ඔස්සේ තමයි ගලාගෙන යන්නේ. එතකොට මේවා එක්තැනක නිපද වෙනවා. රුධිර නාල ඔස්සේ ගලාගෙන යනවා. අවශ්‍ය ස්ථානයකට ගිහිල්ලා ඒ අවශ්‍ය කාර්යය සිද්ධ කරනවා. ඕක තමයි වෙන්නේ. එතකොට මේ වගේ ග්‍රන්ථි කිහිපයක් තියෙනවා. ඒවා පස්සේදී අපේ හාමුදුරනේ දැනගන්න පුළුවන් වෙයි. එතකොට මේ සිරුරේ විවිධ ක්‍රියාවන් පාලනය කිරීම සඳහා හෝමෝන රැසක් අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙනවා. අපි දන්නේ නැහැ මේකක් තියෙනවා කියලා. නමුත් අපේ ශරීරයේ හෝමෝන රැසක් තියෙනවා ඒ වගේ ක්‍රියාත්මක වෙන. එතකොට මේකේ මතක තියාගන්න ඕන මේවා ගමන් කරන නාල නැහැ විශේෂිත. මේවා කෙලින්ම ශ්‍රාවය වන්නේ රුධිරයට. රුධිරය ඔස්සේ තමයි ගමන් කරන්නේ. ඊළඟට ඒක කාබනික රසායනික ද්‍රව්‍යයක්. ඒකට කියන විශේෂිත නම හෝමෝන. ඒවා ශරීරයේ යම් කිසි තැනක ස්ථානයක බලපෑමක් ඇති කිරීමට සමත් වෙනවා. ඉතා සුළු ප්‍රමාණයෙන් ශ්‍රාවය වෙන්නේ. ඊළඟට එක් තැනක සිට තව තැනකට ගමන් කරන්නේ නාල දිගේ නෙමෙයි රුධිරය ඔස්සේ. ඔන්න ඔය ටික සුවිශේෂී හෝමෝනයක ලක්ෂණයකට. ඊළඟට අපි ඊළඟ කොටසට යමු. දැන් මේ දැක්වෙන්නේ ඒ වගේ අපේ අන්තරාසර්ග ග්‍රන්ථි පිහිටන ස්ථාන. මේ අන්තරාසර්ග ග්‍රන්ථි පිහිටන ස්ථාන තමයි මේ දැක්වෙන්නේ. පොඩ්ඩක් ඉන්න. settings චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. කවුද මේ ස්ක්‍රීන් ෂෙයා කරේ? ස්ක්‍රීන් ෂෙයා කරන්න එපා. බලන්න දැන් මේකේ අපේ ශරීර නිර්නාල ග්‍රන්ථි පද්ධති කීපයක් තියෙනවා. දැන් මේ තියෙන්නේ පුරුෂයෙක්ගේ, මේ තියෙන්නේ ස්ත්‍රියකගේ නිර්නාල ග්‍රන්ථි පිහිටන ස්ථාන අනුව. දැන් මේ හයිපොතැලමස් ගැහැණු පිරිමි දෙකොටාශයටම තියෙනවා. අපි මේවා පස්සේදී පැහැදිලි කරනවා. හයිපොතැලමස් ඊළඟට කේතු දේහ
කේතු දේහය මේ තියෙන හයිපෝතැලමස් ඊළඟට ඒ ආසන්නයේ මේ තියෙනවා කේතු දේහය කියලා එකක් ඊළඟට ඒ ආසන්නයේ මේ තියෙනවා පිටියුටරි ග්‍රන්ථිය කියලා එකක් ඊළඟට මෙතන තියෙනවා තයිරොයිඩ් ග්‍රන්ථිය මේ ගැහැණු පිරිමි දෙගොල්ලන්ව අපි දන්නවා බෙල්ලේ වායු ගෙඩිය අපි එනවා කියලා කියන්නේ මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්නයක් හින්දා තයිරොක්සින් හෝමෝන් ශ්‍රාවය අඩු වුණාම ඊළඟට ඒකේ ඊතරම තියෙනවා තව පැරාතයිරොයිඩ් ග්‍රන්ථිය කියලා මේවා තව විස්තර කරනවා පස්සේ මම පැරාතයිරොයිඩ් ග්‍රන්ථිය කියලා ඒ ඊතරම තියෙනවා තව මේ තයිරොයිඩ් ග්‍රන්ථියේම තව ග්‍රන්ථි දෙකක් හතරක් තියෙනවා එතන මේකට අපි කියනවා පැරාතයිරොයිඩ් ග්‍රන්ථිය කියලා ඊළඟට තියෙනවා වුක්කයට උඩින් අධිවුක්ක ග්‍රන්ථිය කියලා එකක් ඇඩ්‍රිනලින් ග්ලෑන්ඩ් ඊළඟට අග්න්‍යාශයේ තියෙනවා අග්න්‍යාශයේ හෝමෝන් ශ්‍රාවයක් වෙනවා අපි දන්නවා අග්න්‍යාශය ආහාර ජීර්ණ ක්‍රියාවලට සම්බන්ධ වෙනවා ඒ වගේම අන්තරාසර්ගී ක්‍රියාවලට සම්බන්ධ වෙනවා මේ තියෙන්නේ එතකොට මේ අග්න්‍යාශයේ පිහිටීම තමයි මේ දක්වලා තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන්නේ අග්න්‍යාශය ඊළඟට පිරිමින්ගේ තියෙනවා වුෂණ ඒවෙන් ටෙස්ටෙස්ටරෝන් කියලා හෝමෝනයක් ශ්‍රාවය වෙනවා වුෂණ වල. ඒතර ගැහැණු අයගේ තියෙනවා වෙනුවට ඩිම්බකෝෂ ඒ ඩිම්බකෝෂ වලිනුත් හෝමෝන ශ්‍රාවය වෙනවා. ඊළඟට මේ ග්‍රන්ථි තවත් පිහිටන ආකාර තමයි මේ තියෙන්නේ පැරාතයිරොයිඩ් හා පැරාතයිරොයිඩ් ග්‍රන්ථි පිහිටන ආකාරය. මේවා තව පැහැදිලිව පස්සේ රූප සටහන් වලින් දැක ගන්න පුළුවන් වෙයි. එතකොට මම පැහැදිලි කරන්නම් මේ අග්න්‍යාශයේ පිහිටීමක් අග්න්‍යාශයේ හරස් කඩක් බැලුවහම පේන ආකාරය මේවා තව පැහැදිලි රූප සටහන් වලින් දකින්න පුළුවන්. ඊළඟට මේ අධිවුක්ක ග්‍රන්ථිය ඒ කියන්නේ මේ වකුගඩුවට උඩින් පිහිටා තිබෙන ඇඩ්‍රිනලින් ග්‍රන්ථිය මේ හරස් කැපුමක් තියෙන්නේ මේවා තව ඊළඟ ස්ලයිඩ් වලදී පැහැදිලිව හාමුදුරන්ට දැනගන්න පුළුවන් වෙයි මේ ගැන විස්තර. ඊළඟට මේ මිනිස් සිරුරේ පිහිටන නිර්නාල ග්‍රන්ථි කිහිපයක ක්‍රියාකාරීත්වය දැක්වෙන වගුවක් තමයි මේ තියෙන්නේ. මිනිස් සිරුරේ පිහිටා ඇති ප්‍රධාන නිර්නාල ග්‍රන්ථි කිහිපයක ක්‍රියාකාරීත්වය සහ ඒවායේ බලපෑම. දැන් මේ තියෙන ඔක්කොම නම් අපේ පිරිවෙන් අවසාන විභාගයට අපේ හාමුදුරන්ට දැන ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම මූලික දැනීමක් මේ පිළිබඳව තියෙන්න ඕන නිසා මේ ඔක්කොම ටික මෙතනදී කියලා දෙනවා. අපි පසුව කතා කරනවා මූලික පිරිවෙන් අවසාන විභාගයට දැනගත යුතු ප්‍රමාණය කොච්චරද කියලා අපේ හාමුදුරුවෝ දන්නවා ඒක පොතේ තියෙනවා. අන්න ඒ ප්‍රමාණය දැනගත්තාම ඇති. නමුත් අපේ ශරීරයේ මේ වගේ නිර්නාල ග්‍රන්ථි පිහිටා තිබෙනවා කියලා දැනන් ඉන්න ඕනේ. ඒ නිසා මම මේ ඔක්කොම ටික විස්තරය මෙතන දාලා තියෙන්නේ. බලමු අපි එකින් එකට. මේක හෝමෝනයක් තමයි වර්ධක හෝමෝනය. අපි ඒකට කියනවා සොමැටෝට්‍රොපින් හෝමෝනය. ඒක නිපද වෙන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන්. මේ ග්‍රන්ථි තියෙන ස්ථාන පසුව අපේ හාමුදුරුවෝ දැනගන්න පුළුවන් වෙයි. එතකොට ඒකෙන් කෙරෙන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන මේ වර්ධක හෝමෝනයෙන් කෙරෙන්නේ ශරීරයේ වර්ධනය කියන කාර්යය. විශේෂයෙන් ගාත්‍රාවල අස්ථි දිගින් වැඩිවීම ඒ වගේ වර්ධනය ශරීර වර්ධනය කෙරෙහි බලපානවා. එතකොට මේ ශරීර වර්ධනයට බලපාන්නේ මේ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන වර්ධක හෝමෝනය. ළමා වියේදී මේක වැඩිපුර ශ්‍රාවය වුණොත් එහෙම ඒ කියන්නේ කුඩා කාලේ මේ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන වර්ධක හෝමෝනයේ වැඩිපුර ශ්‍රාවය වුණොත් මොකද වෙන්නේ? ඒ දරුවෝ යෝධයෙන් බවට පත් වෙනවා. ඊටා ශරීර මහත උස මහත වැඩි දරුවෝ බවට පත් වෙනවා. අඩුවෙන් ශ්‍රාවය වුණොත් එහෙම කුරුමිට්ටන්ද ඇති වෙයි. කුරු ළමයි. ඒක ශ්‍රාවය වුණාම කුරු ළමයි ඇති වෙනවා. අපි දැකලා තියෙනවා අපේ ජීවිතයේ පුද්ගලයෝ අපි ආශ්‍රය කරන කුරු ළමයි. ඊටාම පොඩි, වයසින් වැඩි, ඊටාම පොඩි, උස මහත අඩුයි. ගාත්‍රා අස්ථි වල දිග අඩුයි. ආන්නේ වගේ අය බිහි වෙනවා. වැඩිහිටි වියේදී වැඩිපුර ශ්‍රාවය වුවහොත් ඒ කියන්නේ වර්ධනය වෙලා ඒ කියන්නේ ශරීර වර්ධනයේ නියමිත ප්‍රමාණයට ලක් වුණාට පස්සේ වැඩිපුර ශ්‍රාවය වුණොත් ඒ කියන්නේ සම්පූර්ණ වර්ධනය වුණාට පස්සේ වැඩිපුර ශ්‍රාවය වුණොත් මොකද වෙන්නේ? නාසය මුහුණ අත්පා වැනි කොටස් වල අස්වාභාවික වර්ධනයක් ඇති වෙනවා. ඒවා අස්වාභාවිකව ඒවා වර්ධනය වෙන්න ගන්නවා. මුහුණ අත්පා වැනි ස්ථාන. ඊළඟට තව හෝමෝනයක් දෙවෙනි හෝමෝනය තමයි තයිරොක්සින් හෝමෝනය. එතකොට ඒක ශ්‍රාවය නිපදවන ග්‍රන්ථිය තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය. ඒ තයිරොයිඩ් ග්‍රන්ථියේ මේකේ බලපෑම තමයි පරිවෘත්තීය වේගයේ යාමනය කිරීම. ඒ කියන්නේ අපේ අභ්‍යන්තර ශරීර ඉන්ද්‍රියන් වල පවතින පරිවෘත්තීය ක්‍රියාවලියන් සිද්ධ වෙන වේගයක් තියෙනවා. ඒ වේගය යාමනය කරනවා. ඒ වේගය පාලනය කරනවා. අඩු විට සරල ගල ගණ්ඩේද අපි කියනවා බෙල්ලේ ගෙඩි වායු ගෙඩි කියන්නේ අඩු වුණාම මේ තයිරොක්සින් හෝමෝනය අඩු වුණාම තමයි මේ ගල ගණ්ඩේ කියන එක ඇති වෙන්නේ. බෙල්ලේ ගෙඩි.
වැඩි වූ විට උදක්ෂි ගල ගණ්ඩයේද ඇති වේ. උදක්ෂි ගල ගණ්ඩය කියන්නේ ඇස් ඉදිරියට නිරාගෙන ඇවිල්ලා එහෙම පුද්ගලයෝ අපි ආශ්‍රය කරනකොට දකිනවා. අන්න ඒ වගේ තත්වයක් ඇති වෙනවා. ආන් අපි ඒකට කියනවා ඇස් ඉදිරියට නිරාගෙන ඇවිල්ලා ඒ වගේ ඉන්න පුද්ගලයන්ට ඒ උදක්ෂි ගල ගණ්ඩයේ හින්දා තමයි මේ තත්වය ඇති වෙලා තියෙන්නේ. අඩු වුණාම මෙතන බෙල්ලේ ගෙඩියක් ඇති වෙනවා. අපි ඒකට කියනවා ගල ගණ්ඩේ නැත්තම් තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීම. අපි ඒකට කියනවා සරල ගල ගණ්ඩය කියලා. ඊළඟට ඇඩ්‍රිනලින් කියලා ග්‍රන්ථියක් තියෙනවා. ඒකෙන් එපිනෙෆ්‍රින් කියලා හෝමෝනයක් තමයි ශ්‍රාව්‍ය වෙන්නේ. ඒකට අපි කියනවා ඇඩ්‍රිනලින් ග්‍රන්ථිය කියලාත් කියනවා. මේ ග්‍රන්ථියේ අධිවුක්කයෙන් තමයි ශ්‍රාව්‍ය වෙන්නේ. ඒ කියන්නේ වුක්කයට උඩින් පිහිටා තිබෙන ග්‍රන්ථියක්. ඒකෙන් ශ්‍රාව්‍ය වෙන හෝමෝනේ ඇඩ්‍රිනලින් කියන හෝමෝනේ ශ්‍රාව්‍ය වෙන්නේ. එතකොට මේකෙන් වෙන්නේ හදිසි අවස්ථාවකදී බියවීම වැනි ක්‍රියා කිරීම පිණිස ශරීරයේ සූදානම් කර තබයි. දැන් අපි උදාහරණයක් විදිහට හිතමු අපිට එනවා හරකෙක් අනින්න. අපේ පස්සෙන් ඉලවගෙන එනවා හරකෙක් අපිට අනින්න. ඒතකොට ඒ අවස්ථාවේදී අපි මොකද්ද කරන්න ඕනේ? මොකද්ද අපි කළ යුත්තේ කියන එක අපිට සමහරට එකපාරටම දුවලා බේරෙන්න පුළුවන්. ඒ අවස්ථාවට අපි මොකද කරන්නේ? මුහුණ දීමට අපේ ශරීරයේ සූදානම් කරවීම. එතකොට ටක් ගාලා අපිට දුවන්න අවශ්‍ය ශක්තිය, මේ පේශිවල ක්‍රියාකාරීත්වය, අත්පාවල ක්‍රියාකාරීත්වය වැඩි කළා අපිට ඒ අවස්ථාවට මුහුණ දෙන්නට අවස්ථාව සකස් කිරීම තමයි මේ ඇඩ්‍රිනලින් ග්‍රන්ථියෙන් ශ්‍රාව්‍ය වෙන අධිවෘක්ක ග්‍රන්ථියෙන් ශ්‍රාව්‍ය වෙන ඇඩ්‍රිනලින් කියන හෝමෝනයෙන් වෙන්නේ. අන්න ඒකයි. ඊළඟට අපිට සමහර අවස්ථාවලදී කෙනෙකුට කියනවා රැස්වීමක කතා කරන්නයි කියලා. එකපාරටම. කතා කරලා හුරු නැති කෙනෙකුට නම් අන්න බයක් ඇති වෙනවා, තැති ගැනීමක් ඇති වෙනවා, කුතුහලයක් ඇති වෙනවා. ඒතකොට ඒ අවස්ථාවට මුහුණ දීමට සමහර අපි දන්නවා වෙවුල කතා කරනවා. අන්න ඇඩ්‍රිනලින් ශ්‍රාව්‍ය වෙලා. ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ ආව ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒක චුට්ටක් වෙලා ගියාට පස්සේ ඔක හරියනවා. ඔය බිය පහ වෙලා ඒ අදාළ කටයුත්ත කරන්න පුළුවන් වෙනවා. අපේ ශරීර අභ්‍යන්තරයෙන් අපව සකස් කරනවා. අන්න ඕක කරන්නේ මේ අධිවුක්ක ග්‍රන්ථියෙන් ශ්‍රාව්‍ය වෙන ඇඩ්‍රිනලින් කියන හෝමෝනේ. ඊළඟට ඉන්සියුලින් කියලා හෝමෝනයක් ශ්‍රාව්‍ය වෙනවා. ඒක ශ්‍රාව්‍ය වෙන්නේ අග්න්‍යාශයේ විශේෂිත සෛල වර්ගයක් තියෙනවා ලැංගහැන් දීපිකා කියලා. ඒ අග්න්‍යාශයේ ලැංගහැන් දීපිකා සෛල වලින් නිපදවන ඉන්සියුලින් හෝමෝනයෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම නියතව තබා ගනී. කියන්නේ අඩු කළා තියා ගන්නවා. ග්ලූකෝස් වැඩි වුණොත් අපිට අග්ගාලයක මොකද කරන්නේ? ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරලා අක්මාවේ තැන්පත් කරන එක තමයි කරන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය රුධිරගත ග්ලූකෝස් මට්ටම නියතව පවත්වා ගැනීම තමයි මේ අග්න්‍යාශයේ ලැංගහැන් දීපිකා වලින් කෙරෙන්නේ. එහෙම නොවුනොත් එහෙම අපි කියනවා මොකද්ද? දියවැඩියාව කියන తත්වය ඇති වෙනවා කියලා. මේකේ රෙකෝඩින් පේනනවා නේද අපේ හැමෝටම කවුරුහරි උත්තරයක් දෙන්න? මේ ප්‍රසන්ටේෂන් එක වගුව පෙන්නනවා සර්. නෑ වගුව නෙමෙයි මේ රෙකෝඩින් එක පෙන්නන්නේ නැද්ද වැටලා තියෙනවා? රෙකෝඩින් එක වැටලා තියෙනවා පෙන්නනවා. පෙන්නනවා නේ තප්පර 17යි නේ සර්. ඔය මම රෙකෝඩින් එක පෙන්නනවා නේද හමුදුරනේ? ඔව් විනාඩි 25ක්. හරි මට මේ නැතුව ගිහින් පොඩ්ඩක් කියන්න සමහරවිට මේක මේ කට් වෙනවා රෙකෝඩින් එක. එහෙම නැතුනොත් ටක් ගාලා රෙකෝඩින් කොහෙන් දාන්න හරි මතක් කරන්න මට. හරි. ඊළඟ ග්ලූකගෝන් කියලා හෝමෝනයක් තියෙනවා. ඒකත් ශ්‍රාව්‍ය වෙන්නේ අග්න්‍යාශයේ ලැංගහැන් දීපිකා වලින්මයි. ඒකෙන් මොකද්ද කරන්නේ? රුධිරයේ ග්ලූකෝස් මට්ටම නියතව තබා ගන්නවා. වැඩි කරලා. ඒ කියන්නේ අඩු වුණොත් වැඩි කරනවා. එතකොට අක්මාවේ ඇති ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පෙරලෙනවා. අර මේකේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය. ග්ලූකෝස් වැඩි වුණාම ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරලා අක්මාවේ තැන්පත් කරනවා. ග්ලූකෝස් අඩු වුණාම ටක් ගාලා ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයට ලබා දෙනවා. ඔන්න ඔය ක්‍රියාවලිය කරනවා මේ ග්ලූකගන් කියන හෝමෝනේ. ටෙස්ටොස්ටෙරෝන් කියලා හෝමෝනයක් තියෙනවා. ඒවා ශ්‍රාව්‍ය වෙන්නේ ඇතැම් උෂණ සෛල. ඒකේ පිරිමියට තියෙන උෂණ, ඒ උෂණ සෛල වලින් තමයි මේ ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනේ ශ්‍රාව්‍ය වෙන්නේ. පිරිමි ළමයින්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ වර්ධනය උත්තේජනය කිරීම. පිරිමි ළමයින්ගේ රැවුල වැඩි වීම, කිහිලිවල රෝම වැඩි වීම, පපුවේ රෝම වැඩි වීම, උරහිස් පළල් වීම ආදී ද්විතීයික ලිංගික ලක්ෂණ පාලනය කිරීම තමයි මේ උෂණ සෛල වලින් ශ්‍රාව්‍ය වෙන ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනයෙන් සිදු කරන්නේ. ඊළඟට ඊස්ට්‍රජන් කියන හෝමෝනේ තියෙන්නේ ගැහැණු අයගේ ඩිම්බකෝෂ සෛලවල. ඒකෙන් කෙරෙන්නේ ගැහැණු ළමයින්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ වල වර්ධනය කෙරෙහි බලපෑම. ඒතර ගැහැණු ළමයින්ගේ ඒ අදාළ ද්විතීයික ලිංගික ලක්ෂණ පාලනය කිරීම තමයි වෙන්නේ. ඒ කියන්නේ මවක් වීමට සුදුසු වීමට අවශ්‍ය ඒ කාරණා ටික ලක්ෂණ වර්ධනය කිරීම තමයි මේ ඊස්ට්‍රජන් හෝමෝනයෙන් සිද්ධ වෙන්නේ. ගැස්ට්‍රින් හෝමෝනයෙන් නිපදවෙන ග්‍රන්ථිය තමයි ආමාශය කියන්නේ. ආමාශය තමයි මේ හෝමෝනේ තියෙන්නේ. ආමාශය උෂ ශ්‍රාවය කිරීම උත්තේජනය කිරීම තමයි ඒකේ කාර්යය ගැස්ට්‍රින් කියන හෝමෝනේ. එන්ට්‍රොපොයිටින් කියන හෝමෝනේ වුක්කේ නිපදවන ග්‍රන්ථිය වුක්කේ රතුරු දාණු නිපදවීම. මේවා නම් එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ.
මෙන්න මේ මුල් කියපු කාරණා ටික තමයි අවශ්‍ය වෙන්නේ. මම මේක ඉක්මනට ඒ හින්දා කියන්නේ නෝ. පැරතමෝන් පැරාතයිරොයිඩ් ග්‍රන්ථියෙන් ශ්‍රාව වෙන රුධිරයේ කැල්සියම් මට්ටම වැඩි කිරීම, ඊළඟට රුධිරයේ ෆොස්ෆේට් මට්ටම අඩු කිරීම. ඔය ආදී වශයෙන් මේ පැරාතයිරොයිඩ් ශ්‍රාව වෙන හෝමෝනින් ඒ වගේ කාර්යයක් සිද්ධ වෙනවා. ප්‍රොලැක්ටින් කියන හෝමෝනය ඒක අපි දැනගන්න ඕන එකක්. පිටියුටරි ග්‍රන්ථියෙන් නිපද වෙන්නේ ස්ත්‍රීන්ගේ කිරි නිපද වීම හා ශ්‍රාවය වීම උත්තේජනය කිරීම. මවක් වුණාට පස්සේ මවට කිරි නිෂ්පාදනය වෙන්න ඕන දරුවන්ට දීමට. ඒතකොට ඒ කිරි නිෂ්පාදනය කිරීම හා ඒවා ශ්‍රාවය කිරීම උත්තේජනය කිරීම මේ පිටියුටරි ග්‍රන්ථියේ සිද්ධ වෙන්නේ. ඒ හෝමෝනය තමයි ප්‍රොලැක්ටින් කියන හෝමෝනය. තයිරොයිඩ් උත්තේජක හෝමෝනය ඒක පිටියුටරි ග්‍රන්ථියෙන්මයි සිද්ධ වෙන්නේ. තයිරොයිඩ් ග්‍රන්ථියේ වර්ධනයේ තයිරොක්සින් නිපදවීම හා ශ්‍රාවය කිරීම කෙරෙහි බලපානවා මේ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන තයිරොක්සින් හෝමෝනයෙන්. මෙලටොනින් කියන එකෙන් කේතු දේහය නැත්නම් අපි කියනවා තර්ඩ් අයි එක නැත්නම් අපි කියනවා මේකට කේතු දේහය කියලා කියනවා. තව නමක් තියෙනවා පීනයිල් ග්‍රන්ථිය කියලාත් කියනවා. ඒතර පරිසරයේ ආලෝක තත්වයන් ඇස සංවේදී වීම කෙරෙහි බලපානවා. මේ කාරණා ටික නම් මේක නම් එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට තියෙන පිරිවෙන් අවසාන විභාගයේ කිහිපයයි. ඒ කිහිපය දැනගත්තාම ඇති. මම නිකම් මතක් කළේ මේ වගේ හෝමෝන නිපදවන ග්‍රන්ථි සහ හෝමෝන වර්ග කිහිපයක් අපේ ශරීරයේ පිහිටා තිබෙනවා කියලා දෙන්න ඕන නිසා. දැන් අපි ඊළඟට එකින් එකට යමු. පළවෙනිම අපේ පිරිවෙන් අවසාන පන්තියේ 9 පාඩමේ පළවෙනිම අපිට කතා කරන්න තියෙන ග්‍රන්ථිය තමයි පිටියුටරි ග්‍රන්ථිය. ඒතකොට මේ තියෙන්නේ පිටියුටරි ග්‍රන්ථිය. මේ ඔබට පේන්නේ මේ තියෙන්නේ පිටියුටරි ග්‍රන්ථිය. මෙහෙම චූටි බල්බ් එකක් වගේ තියෙනවා. මේ වගේ නැට්ටක් වගේ තියෙනවා. මේකට අපි කියනවා පිටියුටරි ග්‍රන්ථිය කියලා. ඊට යටින් තියෙන්නේ හයිපෝතැලමස්. ඒතර මෙම ග්‍රන්ථිය මොළයේ පාදයේ පිහිටා තිබේ. මේ තියෙන්නේ මොළය. මේක අනුමස්තිෂ්කය. මොළය මොළය කියන්නේ මස්තිෂ්කය මේ තියෙන්නේ. මේ අනුමස්තිෂ්කයේ මේ තියෙන්නේ සුෂුම්නා ශීර්ෂකය. එතකොට මේ මොළයේ පාදයේ තමයි මේ පිහිටලා තියෙන්නේ ඔය පිටියුටරි ග්‍රන්ථිය. මේ තියෙන්නේ පිටියුටරි ග්‍රන්ථිය. මම මේ පෙන්නන්නේ පිටියුටරි ග්‍රන්ථිය. තාම කුඩායි. නමුත් මේකේ වැඩ ගොඩයි. එතකොට පාදයේ පිහිටා තිබෙනවා. මේ පිටියුටරි ග්‍රන්ථිය ක්‍රියාත්මක කරන්නේ හයිපෝතැලමස් මගින්. ඊට යටින් මේක පේන්නේ නැති තරමට ඉතා කුඩා මෙතන පෙන්නනවා හයිපෝතැලමස් කියලා එකක්. ඒ හයිපෝතැලමසින් තමයි එතකොට මොකද්ද වෙන්නේ? පාලනය කරන්නේ පිටියුටරි ග්‍රන්ථිය. ඊළඟට අනිකුත් අංශරාසාරක ග්‍රන්ථි බොහෝමයකම ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන්මයි. ඒකෙන් ශ්‍රාවය වෙන හෝමෝන වලින් තමයි අනිකුත් ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ. මේකට නිසා අපි මේකට කියනවා පිටියුටරි ග්‍රන්ථියට නායක ග්‍රන්ථිය කියලා. මොකද්ද කියන්නේ? නායක ග්‍රන්ථිය කියලා කියනවා පිටියුටරි ග්‍රන්ථියට. ඒතර පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන හෝමෝන වලින් සිද්ධ වෙන ක්‍රියා තමයි මොකද්ද? පිටියුටරි ග්‍රන්ථිය මගින් මොළයේ හයිපෝතැලමස් පාදයේ තමයි පිහිටලා තියෙන්නේ. පිටියුටරි ග්‍රන්ථිය ක්‍රියාත්මක කරවන්නේ හයිපෝතැලමස් මගින්. ඒකෙන් ශ්‍රාවය වෙන එතකොට මේ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන හෝමෝන කීපයක් තියෙනවා. අපි ඒක පස්සේ කතා කරනවා. අපි ඊළඟට බලමු මොනවද කියලා. එතකොට මේ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන හෝමෝන කීපයක් අපේ මේ පිරිවෙන් අවසාන විභාගයේට මෙන්න මේ ප්‍රමාණය දැනගත්තාම ඇති. මෙන්න මේ හෝමෝන ටික තයිරොයිඩ් උත්තේජක හෝමෝනේ සිදුවන කාර්ය ඔය ආදී විදිහට තියෙනවා. එතකොට මේ පිටියුටරි ග්‍රන්ථිය කියන ඔය මේ තියෙන්නේ අර නැට්ට වගේ කොටස. මේ තියෙන්නේ අර අපි දැක්ක රෝමඩ තිබිච්ච කොටස මම අර පෙන්නපු. එතකොට මේ තියෙන්නේ මේකට අපි කියනවා නායක ග්‍රන්ථිය කියලා. පිටියුටරි ග්‍රන්ථිය තමයි අපේ ශරීරයේ තියෙන නායක ග්‍රන්ථිය. මොකද ඒවා අනිත් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට හේතු වෙනවා. එතකොට මේ පළවෙනි එක තමයි තයිරොයිඩ් උත්තේජක හෝමෝනය. එතකොට මේ පිටියුටරි ග්‍රන්ථියෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය උත්තේජනය කරනවා. මොකද්ද? තයිරොයිඩේ ශ්‍රාවී ක්‍රියා පාලනය කිරීම. ඒ කියන්නේ තයිරොක්සින් හෝමෝනය ශ්‍රාවය වෙන්න පාලනය කරන්නේ මේ තයිරොයිඩ් උත්තේජක හෝමෝනය. එතකොට මේ පිටියුටරි ග්‍රන්ථියෙන් තමයි තයිරොක්සින් හෝමෝනය මෙතින් එක මෙතන TSH කියන මෙතින් තයිරොයිඩ් ග්‍රන්ථිය. එතකොට මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය තයිරොයිඩේට මොනවාද තයිරොක්සින් හෝමෝනේ ශ්‍රාවය කරන්න ඕනේ කියලා විධානය දෙන නායකත්වයේ ගන්න කවුද? පිටියුටරි ග්‍රන්ථිය. ඊළඟ සියුනිකා උත්තේජක හෝමෝන ස්ත්‍රීන්ගේ ඩිම්බ වර්ධනය කෙරේ බලපෑම. මේක එතන දක්වලා තියෙනවා. ස්ත්‍රීන්ගේ මේ ඩිම්බ කෝෂ තියෙන්නේ. එතකොට මේ ඩිම්බ වර්ධනය කිරීමට හේතු වෙනවා මොනවද? සියුනිකා උත්තේජක හෝමෝනේ.
ඊළඟට සිවුනිකා කියන්නේ ওই ඩිම්බ වල පරිණත වෙන්නේ ඉස්සෙල්ලා අපි ඒවට කියනවා සිවුනිකාවක් කියලා. ඩිම්බ කියන්නේ සෛල කිහිපයක් එකතු වෙලා ඊළඟට ඒ සෛලේ වර්ධනය වෙලා තමයි සම්පූර්ණ ඩිම්බයක් කියන එකක් හැදෙන්නේ. ස්ත්‍රී ජන්මානු සෛල වර්ධනය වෙලා තමයි ඩිම්බයක් බවට පත් වෙන්නේ. ඒකේ බාලතම ලාබාල අවසට අපි කියනවා සිවුනිකා කියලා. ඒතර සිවුනිකා උත්තේජනය කරන්නේ කවුද? මේ පිටියුටරි ග්‍රන්ථියෙන්මයි. ඊළඟට අධිඋක්ක ග්‍රන්ථි උත්තේජක හෝමෝනය. අධිඋක්ක ග්‍රන්ථිය කියන්නේ මේ තියෙන අපේ වකුගඩුව කියලා හිතන්නකෝ. මේ වකුගඩුවේ ඉහළින් පිහිටා තිබෙන මෙන්න මේ කුඩා කොටසට අපි කියනවා මොකද්ද? අධිවුක්කය. මොකද්ද කියන්නේ? අධිවුක්කය. මේ වගේ වකුගඩු දෙකේම පිහිටලා තියෙනවා. මෙන්න මේ කොටස. ටිකක් ගොඩැල්ලක් වගේ තියෙනවා. සිදුවන කාර්ය අධිවුක්ක බාහිකය උත්තේජනය කිරීම. මේ ග්‍රන්ථිය මොකද කරන්නේ? පිටියුටරි ග්‍රන්ථියෙන් අධිවුක්ක බාහිකය උත්තේජනය කරනවා හෝමෝන නිෂ්පාදනය කිරීමට. ඒකින් ඉපද වෙන හෝමෝන නිෂ්පාදනය කරන්න උත්තේජනය කරනවා. ඊළඟට වර්ධක හෝමෝනය ශරීර වර්ධනය පාලනය කිරීම. මේ තියෙන වර්ධක හෝමෝනය GH හෝමෝනය මේ වර්ධනය පාලනය කරන අස්තිවල දිගින් වැඩිවීම, අස්තිවල දිගින් වැඩිවීම, අපේ උස වැඩිවීම ආදී ඒවා පාලනය කරන්නේ වර්ධක හෝමෝනයෙන් පාලනය කරනවා. වර්ධක හෝමෝනය අඩු වුනහම කුරු අය ඇති වෙනවා. වර්ධක හෝමෝනය වැඩි වුනහම යෝධ පුද්ගලයෝ ඇති වෙනවා. මේ තියෙන අස්තිවල දිගින් වැඩිවීමට බලපාන GH හෝමෝනය ශ්‍රාවය කරන්න පිටියුටරි ග්‍රන්ථිය තමයි මූලික වෙන්නේ. ඊළඟට ප්‍රොලැක්ටින් හෝමෝනය. ප්‍රොලැක්ටින් හෝමෝනය කියන්නේ ස්ත්‍රීන්ගේ ස්තන ග්‍රන්ථිවල කිරි නිපදවීම උත්තේජනය කිරීම. දැන් දරුවෙක් ලැබුණාට පස්සේ මවකගේ මේ ගර්භාෂ බිත්ති හැකිලිම සහ ශීර ග්‍රන්ථි වලින් ශීරය වැස්සීමට සංඥාව නිකුත් කිරීමට ක්‍රියා කරන්නේ කවුද? ප්‍රොලැක්ටින් කියන හෝමෝනය ඒක ශ්‍රාවය වෙන්නේ මේ කියන පිටියුටරි ග්‍රන්ථියෙන්. මේ තියෙන්නේ ඒ කාරණේ මෙතන දක්වලා. ගර්භාෂ බිත්ති සංකෝචනය වෙනවා. දරුවා ලැබුණාට පස්සේ ඒවා ප්‍රසාරණය වෙලානේ තිබුණේ. ඒවා ප්‍රසාරණ වෙච්ච පිච් එක සංකෝචනය කරනවා. ඊළඟට ගර්භාෂ බිත්ති වලින් ගර්භාෂ බිත්ති සංකෝචනය සහ ශීර ග්‍රන්ථි වලින් කිරි ග්‍රන්ථි වලින් දරුවාට කිරි දීම සඳහා කිරි නිෂ්පාදනය කිරීම සිද්ධ කරනවා. මොකද්ද මේ ප්‍රොලැක්ටින් කියන හෝමෝනයෙන්. ලුටෙනී කාරක හෝමෝනය ඩිම්බ මෝචනය සිදු කිරීම. ඒ කියන්නේ දින 28කට වරක් ඔසප් චක්‍රය සිදු වෙනවා ස්ත්‍රීන්ගේ ඔසප් සිදුවීම සඳහා ඩිම්බ මෝචනය සිදු කිරීම කරන්නේ මේ ලුටිනී කාරක හෝමෝනය. එතකොට ඒක තමයි මේ දක්වලා තියෙන්නේ මේ ඩිම්බ මෝචනය කරන ස්ථාන. එතකොට ඒ ඩිම්බ මෝචනය සිදු කිරීම කරන්නේ ලුටිනී කාරක හෝමෝනයෙන්. මෙලනින් වර්ණකයේ නිපදවීමේ හෝමෝනය කියලා තව එකක් නිකුත් කරනවා පිටියුටරි ග්‍රන්ථියෙන්මයි. මේ තියෙන්නේ ඒක සමේ පැහැය අඩු වැඩි කරන එක කරන හෝමෝනය තමයි මේ මෙලනින් වර්ණක නිපදවීමේ හෝමෝනය කියන්නේ. මෙලනින් වර්ණකයේ නිපදවීම තමයි මේ මොකෙන්ද කරන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන්. මේ එකයි මේ පෙන්눔 කරලා තියෙන්නේ. ඊළඟට හයිපෝතැලමසෙහි නිපදවන අපර පිටියුටරියෙන් ශ්‍රාවය වෙන හෝමෝන දෙකක් තියෙනවා. දැන් මේ පිටියුටරිය මේ පෙන්නන්නේ. ඒකේ අපර පිටියුටරි කියන්නේ මේකේ අනිත් පැත්තේ කොටස. ඒක මෙතන පෙන්නලා නැහැ. එතකොට මේ අපර පිටියුටරියෙන් ශ්‍රාවය වෙන හෝමෝන දෙකක් තියෙනවා. එකක් තමයි ඔක්සිටොක්සින් හෝමෝනය. අනිත් එක මොකද්ද? ඇන්ටිඩයියුරෙටික් හෝමෝනය කියන එක. ඔන්න ඔය හෝමෝන දෙක. එතකොට ඔක්සිටොක්සින් හෝමෝනයේදී කරන්නේ දරු ප්‍රසූතිය සඳහා ගර්භාෂය සංකෝචනය සිදු කර දරු ප්‍රසූතිය ආරම්භ කිරීම හා ස්තන ග්‍රන්ථි වලින් කිරිශාවය වීම පාලනය කිරීම. මාර ඉස්සෙල්ලා කිව්වා වගේම තමයි. දැන් දරුවෙකු දැන් මවකගේ දැන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා නම් ඒ දරුවා බාහිර පරිසරයට එන්න අවශ්‍ය වෙනවනේ. එතකොට ඒ දරු ප්‍රසූතිය සිදු කිරීම සඳහා ගර්භාෂය කියන එක සංකෝචනය වෙන්න ඕනේ. කියන්නේ දරුවා වස්තිකෝෂයට ඔළුව වැටුණාට පස්සේ දරුවා බිහිවීම සඳහා ස්වාභාවිකව මේ ගර්භාෂය සංකෝචනය වෙන්න ඕන. එතකොට මේ ගර්භාෂය සංකෝචනය වීම සිදු කරලා දරු ප්‍රසූතිය සිද්ධ කරන්න ඒක ආරම්භ කරන්නේ මේ ඔක්සිටොක්සින් කියන හෝමෝනය. ඊළඟ දරුවා ලැබුණාට පස්සේ මව දරුවාට කිරි දීම අවශ්‍ය වෙනවා පෝෂණය කිරීම සඳහා. එතකොට මේ ශීල ග්‍රන්ථි, කිරි ග්‍රන්ථි වලින්, ස්තන ග්‍රන්ථි වලින් කිරි ශ්‍රාවය වීමත් පාලනය කරන්නේ මේ ඔක්සිටොක්සින් කියන හෝමෝනයෙන්ම තමයි. එතකොට කාර්යයන් දෙකක් කරනවා. දරු ප්‍රසූතිය සඳහා ගර්භාෂය සංකෝචනය කිරීම, ඊළඟට අනිත් එක තමයි ස්තන ග්‍රන්ථි වලින් කිරි ශ්‍රාවය වීම පාලනය කිරීම. ඊළඟට ඇන්ටිඩියුරෙටික් හෝමෝනයෙන් කරන්නේ වකුගඩු වලින් ජලය උරාගෙන සිරුරේ ජල තුල්‍යතාව පාලනය කිරීම. අපි බොන වතුර ඔක්කොම අපි එළියට දාන්නේ නැහැ. අපේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒ අවශ්‍ය ප්‍රමාණය රඳවාගෙන තබා ගැනීම සඳහා සිරුරේ ජල තුල්‍යතාව පාලනය කරන්න තමයි මේ ඇන්ටිඩියුරෙටික් හෝමෝනය තියෙන්නේ.
ඊළඟට අපි ඊළඟ කොටසට යමු. ඔන්න දැන් අපි අර කියපු කාරණා එකින් එක කතා කරලා බලමු. දැන් මොනවද මේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් මොකද්ද වෙන්නේ? දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ පිටියුටරි ග්‍රන්ථියේ කාර්යනේ. දැන් ඔන්න තයිරොයිඩ් ග්‍රන්ථිය දෙක පෙළ පොතේ දෙවෙනියට තියෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිබඳව. දැන් මේ තයිරොයිඩ් ග්‍රන්ථිය තමයි මේ තියෙන්නේ. දැන් මේ රූපේ පොතේ තියෙනවා. මේ තියෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය. මම කව පැරාතයිරොයිඩ් ග්‍රන්ථිය කියලා තව ග්‍රන්ථි මේ වගේ දෙපැත්තේ දෙක දෙක හතරක් තියෙනවා. කුඩාවට. මේකේ ත්‍රිමානව පෙන්නලා තියෙන්නේ ඒකයි. මේ තයිරොයිඩ් ග්‍රන්ථිය මේ වගේ පිහිටලා තියෙන්නේ අපේ බෙල්ලේ මේ තියෙන්නේ ශ්වාසනාලයේ ඒ දෙපැත්තේ මෙහෙම සමනලයක් පිහාට දික් කරගෙන ඉන්නවා වගේ වහලා වගේ පේන්න තියෙන්නේ. ඒක මේ අනිත් පැත්තේ තමයි මේ තියෙන මේ පැත්තෙන් තමයි පිහිටලා තියෙන්නේ මෙන්න මේ දෙන්න. ඊළඟට මේ දෙන්න. මේ දෙන්න මේ පැත්තේ ඇතුලේ පැත්තෙන් තියෙනවා. මේ දෙන්න ආයි මේ පැත්තේ ඇතුලෙන් තියෙනවා. මේ තියෙන්නේ මේක අනිත් පැත්ත හරවලා තමයි මේ තියෙන්නේ. ඒකට අපි මේකට කියනවා තයිරොයිඩ් ග්‍රන්ථිය කියලා. ඒකේ මේ පසුපස මේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථියම මේකේ පසුපස පැත්තෙන් තියෙනවා පැරාතයිරොයිඩ් ග්‍රන්ථි දෙකක්. ඒක තමයි මේ පෙන්ලා තියෙන්නේ මේ ත්‍රිමාන රූපයකින් මේ පෙන්වන්න කරලා තියෙන්නේ. ඒක තයිරොයිඩ් ග්‍රන්ථියේ බෙල්ලේ ඉදිරිපස ස්වරාලයට පහළින් ශ්වාසනාලයේ දෙපස පිහිටා ඇත. හරිනේ. මෙන්න මෙතන පිහිටලා තියෙන්නේ. මේක සමනලාකාර කණ්ඩිකා දෙකක්. මේ සමනලයක් වගේ කණ්ඩිකා දෙකක් තියෙනවා. හරියට පිහාටු විදහාගෙන ඉන්නවා වගේ. මේව කණ්ඩිකා දෙකෙහි ගිලිහි පැරාතයිරොයිඩ් ග්‍රන්ථි හතරක්ද පිහිටා ඇත. මේවට අපි කියනවා පැරාතයිරොයිඩ් ග්‍රන්ථි කියලා. ඒවා කුඩායි. ඒ වගේ ග්‍රන්ථි හතරකුත් තියෙනවා. එතන මෙම ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන ප්‍රධාන හෝමෝනය තයිරොක්සින් හෝමෝනය. මම අර ඉස්සෙල්ලත් කිව්වා මේ හෝමෝනේ ශ්‍රාවය වීම අඩු වුණොත් එහෙම ඒක ශ්‍රාවය වැඩි කරගන්න මේ ග්‍රන්ථි විශාල වෙනවා. මේ තියෙන බෙල්ලේ මෙතනින් ලොකු ගෙඩියක් එන්න ගන්නවා. අපි ඒක දකිනවා පුද්ගලයන්ගේ තියෙනවා. අපි ඒවට කියනවා වායු ගෙඩි නැත්තම් කියනවා ගලගණ්ඩය කියලා. සරල ගලගණ්ඩය ඇති වෙලා කියලා. එතකොට ඒක වළක්වන්න තමයි දැන් රජය විසින් කරලා තියෙන්නේ මොකද්ද? සාමාන්‍ය ලුණු වලට අයඩීන් මිශ්‍ර කළාම අපේ වෙළඳපොළට එන්නේ. සාමාන්‍ය ලුණු වලට අයඩීන් මිශ්‍ර කරලා තියෙනවා. මොකද අයඩීන් කියන ඛනිජය තමයි අවශ්‍ය වෙන්නේ මේ තයිරොක්සින් කියන හෝමෝනය නිෂ්පාදනය කිරීමට. ඉතින් ඒ හින්දා මොකද කරලා තියෙන්නේ? සාමාන්‍ය අපි පාවිච්චි කරන ලුණු වල ඒ ලුණු කුඩු බවට පත් කරලා ඒවාට අයඩීන් මිශ්‍ර කරලා තියෙනවා. ඒ අයඩීන් අපේ ශරීරයට ලැබුණාට පස්සේ අපිට මේ තයිරොක්සින් කියන හෝමෝනය නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. එහෙම අඩු වුණාම තමයි මොකද වෙන්නේ? අර වගේ සරල ගලගණ්ඩය ඇති වෙන්නේ. එතකොට මේ තයිරොක්සින් හෝමෝනයට අවශ්‍ය වෙන අයඩීන් ලබා ගැනීමට අපිට කුඩා මාළු අනුභවය සාමාන්‍ය ලුණු වල දැන් හැමතිස්සෙම දාලා තියෙනවනේ. හැබැයි සාමාන්‍ය ලුණු උනත් අපි ලිපෙන් බාලා ලුණු දාලා කලවම් කරලා රස්නේ අඩු වුණාට පස්සේ ලුණු දැම්මොත් තමයි හොඳ. නැත්නම් ඒ අයඩීන් රස්නේ පිටින් දැම්මහම විනාශ වී යනවා කියලා සඳහන් වෙනවා. ඒ හින්දා අපි ලිපෙන් බා තමයි ලුණු එක්කල යුතු වන්නේ. නැත්නම් ඒවා විනාශ වෙලා යනවා. රත් වෙනකොට ගොඩාක් හොදි නටවනකොට රත් කරනකොට ඒවා විනාශ වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා අපි උයා කියන්නේ පිසීම කරලා අවසානයේදී බාලා ටිකක් නිමුණට පස්සේ තමයි ලුණු එක් කිරීම කළ යුතු වන්නේ. එතකොට මේකෙන් කරන්නේ මගින් පරිවෘත්තීය වේගය පාලනය කරන මම කවර ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන ක්‍රියාදාමයන්ගේ වේගය පාලනය කිරීම, සෛලෝතුල නිපදෙන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කිරීම, තයිරොක්සින් නිපදවීම, අයඩීන් අවශ්‍ය වන අතර අයඩීන් නුන විට තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රමයෙන් විශාල වේ. මම දැන් ඉස්සෙල්ලා කියපු කාර්යමයි. මේ තත්ත්වයට තමයි අපි කියන්නේ ගලගණ්ඩය. මෙහෙම මෙතනින් බෙල්ල ගෙඩියක් වගේ එනවා ගලගණ්ඩය. අඩුවෙන් ශ්‍රාවණහා වැඩි වුණාම මේ ඇස් ඉදිරියට නිරා එනවා. අපි ඒකට කියනවා උදක්ෂි ගලගණ්ඩය කියලා. ගලගණ්ඩය වළක්වා ගැනීම සඳහා අයඩීන් ලුණු භාවිතා කළ යුතුය. පැරාතයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන හෝමෝනය පැරාතයිරොයිඩ් හෝමෝනය නම් වේ. එතකොට මේ කියන කුඩා ග්‍රන්ථි වලින් ඒවට කියනවා පැරාතයිරොයිඩ් ග්‍රන්ථි කියලා. ඒවෙන් ශ්‍රාව්‍ය වෙන හෝමෝනට අපි කියනවා මොකද්ද? පැරාතයිරොයිඩ් හෝමෝනය කියලා. ඒවෙන් කැල්සියම් ෆොස්ෆරස් පරිවෘත්තීය පාලනය වෙනවා, අස්ථි වර්ධනයට උපකාරී වෙනවා. තව කාරණා කීපයක් තියෙනවා. මම මේකේ මෙතන ලියලා තියෙනවා ඒක. මේක ටිකක් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන මම ඒක සිංහලෙන් කියලා දෙන්නම්. ශරීර වර්ධනයේ කාර්යය. ඊළඟට ශරීර වර්ධනය කරනවා. ඊළඟට සංවර්ධන කාර්යභාරය කියන අදහස් ගන්න මානසිකව කෙනෙක්ගේ මානසික වර්ධනයක් මේකට බලපානවා මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය. කෙනෙකුට බබෙක් ලැබෙන්න ඉන්නවා නම් ඒ අවස්ථාවකදී මේ තයිරොක්සින් හෝමෝනයේ අඩුවක් වෙලා ගලගණ්ඩේ වගේ තත්වයක් ඇති වුණොත් තයිරොක්සින් හෝමෝනයේ අඩුවක් ඇතිවෙත් මේ උපදින දරුවා සමහර විට මන්ද මානසික ස්වභාවයක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා මේක ඊටාම වැදගත්. මේ හෝමෝනය. ඒ කියන්නේ මේ මානසික සංවර්ධනයටත් බලපානවා. ඊළඟට heart rate එක වේගය, හෘද ස්පන්දන වේගය උත්තේජනය කිරීම. ඊළඟට
හෘද සංකෝචනයේ උත්තේජනය කියන්නේ සංකෝචනයේ ප්‍රසාරණය කියලා දෙකක් සිද්ධ වෙනවා. ඒතකොට හෘද සංකෝචනය කිරීමත් මේ උත්තේජනය කරන්නේ මේ කියන තයිරොක්සින් හෝමෝනෙමයි. ඊළඟට ප්‍රෝටීන සහ කාබෝහයිඩ්‍රේට් සංශ්ලේෂණයේ උත්තේජනය කිරීම. ප්‍රෝටීන හා කාබෝහයිඩ්‍රේට් සංශ්ලේෂණයේ උත්තේජනය කිරීම. 6 කොලෙස්ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ් තෙල් මේදය ඒවා පරිහානිය ඒවා ශරීරයෙන් ඉවත් කිරීමට මේ යම්කිසි කාර්යයක් කරනවා මේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන්. ඊළඟට අනිත් කාරණා දෙක නම් මෙතන තියෙන මේ කාරණා දෙක නම් එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කියන කාරණා නම් ඒවා කිව්වත් හැමෝම තේරුම් ගන්න අපහසු වෙයි. එහෙනම් මම මේ කාරණේ සඳහන් කරන්නේ. මෙතන තියෙනවා විටමින් අවශ්‍යතා සපයා දීමට නැත්නම් වැඩි කිරීමට කටයුතු කරනවා මේ තයිරොයිඩ් ග්‍රන්ථිය මේ හෝමෝනින්. එතන ඔන්න ඔය ක්‍රියා ටික තමයි මේ තයිරොක්සින් හෝමෝනිය නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ශ්‍රාව වෙන තයිරොක්සින් හෝමෝනෙන් සිද්ධ වෙන්නේ. මේ කාරණා ටික දැනගත්තාම පිළිවෙල අවසාන විභාගයට ප්‍රමාණවත් වෙනවා. තුන තයිමස් ග්‍රන්ථිය. තයිමස් ග්‍රන්ථිය කියලා එකක් තියෙනවා අපේ ශරීරයේ. ඒක පිහිටලා තියෙන්නේ මෙන්න මේ දැන් මේ තියෙන්නේ ත්‍රිමාන පුද්ගලයාගේ ශරීරයක්. මෙන්න මේ ස්ථානයේ මෙන්න මේ ස්ථානයේ තමයි තයිමස් ග්‍රන්ථිය පිහිටා තිබෙන්නේ. මෙන්න මේ ස්ථානයේ. ඒ තයිමස් ග්‍රන්ථිය ලාරෝස පැහැති පැතලි අසමමිතික කුඩා කණ්ඩිකාමය අවයවයක් මේ වගේ. දකුණු කණ්ඩිකාව වම් කණ්ඩිකාව කියලා මේ වගේ කණ්ඩිකා දෙකක් තියෙනවා. මේ තියෙන්නේ පිහිටලා තියෙන විදිය, මේ තියෙන හෘදය, මේ තියෙන්නේ පෙනහළු. මේ දෙකට අතරේ මේ විදිහට පිහිටා තිබෙනවා මෙන්න මේ ස්ථානයේ. මේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය, මේ තියෙන ශ්වාසනාලය. එතකොට හරියටම පිහිටන ස්ථානය තමයි මේ පෙන්වුම් කරන්නේ මේ රූපේ. එතකොට මේක ලාරෝස පැහැති එකක් උරකුහරයේ ඉහළ කොටසේ පිහිටා තිබේ. මෙම ග්‍රන්ථිය නවයෝන් වේදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා සහභාගී වේ. වැඩිමෙන් පසු මෙම ග්‍රන්ථියේ ප්‍රමාණය අඩු වී විනාශ වී යන අතර එම ස්ථානයේ මේද පටකයෙන් වැසී යයි. ඒ කියන්නේ දැන් පුද්ගලයේ නවයෝන්විය එළඹුණාට පස්සේ ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සංවර්ධනය කිරීම තමයි මෙයා ගොඩක් කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ. ප්‍රතිශක්තිකරණයට. ඒ කියන්නේ අපිව ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ඇතිවීමට. ඊට පස්සේ මොකද කරන්නේ මේ ඒ අවශ්‍ය ප්‍රතිශක්තිය ලැබුණට පස්සේ ඒකට ක්‍රියා කරන එක තමයි කරන්නේ. අපි වැඩිවීමෙන් පස්සේ මොකද වෙන්නේ මේක විනාශ වෙලා යනවා. මෙතන මේද පටකයෙන් මේද තැන්පත් වෙලා මේද පටකයෙන් මේක වැහිලා යනවා. මේකෙන් ශ්‍රාවය වෙන හෝමෝනය තමයි තයිමොසින් හෝමෝනිය. එය රෝග වලට ප්‍රතිරෝධී ප්‍රතිදේහ සෑදීම උත්තේජනය කරනවා. ඒ කාරණේම තමයි මම මෙතන දාලා තියෙන්නේ. තයිමස් ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන හෝමෝනය තයිමොසින් කියන හෝමෝනය. ඒකෙන් ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය T සෛල. මේ T සෛල කියන්නේ රෝග වලට ප්‍රතිරෝධී ප්‍රතිදේහ හදන සෛල. ඒකට අපි කියනවා T සෛල කියලා. ඒ සෛල පරිණත කිරීම වර්ධනය කිරීම මේ තයිමස් ග්‍රන්ථියෙන් සිද්ධ කෙරෙනවා. ඊළඟට මේ ආසාදනයේදී නැත්නම් රෝගී අවස්ථාවකදී T සෛල නැත්නම් ප්‍රතිදේහ සෛල නිපදවීම උත්තේජනය කරනවා මෙන්න මේ තයිමස් ග්‍රන්ථියෙන් ශ්‍රාව වෙන තයිමසින් කියන හෝමෝනයෙන්. ඔන්න ඔය කාරණා ටික තමයි අපිට මේ තයිමස් ග්‍රන්ථිය යටතේ දැනගන්න තියෙන්නේ. මේ කාරණා ටික දැනගත්තාම ඇති. එතකොට නවයෝන්වේදී විනාශ වෙලා යනවා ප්‍රතිශක්තිකරණයේ සංවර්ධනය කිරීම සඳහා සහභාගී වෙනවා. ඔන්න ඒ කාරණා ටික දැනගත්තාම ප්‍රමාණවත් මේ තයිමස් ග්‍රන්ථිය ආශ්‍රයෙන්. 4 විදිහට අපිට කතා කරන්න තියෙන අග්න්‍යාශය කියන මෙන්න මේ අග්න්‍යාශය කියන කොටස මේක ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධයි. නිර්නාල ග්‍රන්ථි කොටසකුත් මේකේ තියෙනවා. එතකොට කොටස් මේකෙන් කාර්යයන් දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි ආහාර ජීර්ණයේ කොටසක් ගන්න ඉතා වැදගත් කොටසකුත් මේකේ තියෙනවා. ඊළඟට නිර්නාල ග්‍රන්ථි කාර්ය සිද්ධ කරන කොටසකුත් තියෙනවා. මේ ශරීරයේ පිහිටා තිබෙන ස්වභාවය මේ පෙන්눔 කරන්නේ. මේ තියෙන ආමාශය මේ වගේ මේ පැත්තට මෙහිම නිරාගී මෙන්න මේ ආකාරයේ හැඩේ මේකට අපි කියනවා අග්න්‍යාශය කියලා. මේ තියෙන මහාන්ත්‍රය ඊළඟට මේ ශුද්‍රාන්ත්‍රය මේ කොටස් මේ පෙනෙන්නේ. මේ තියෙන හෘදේ වස්තුව පෙනහළු ওই පිහිටා තියෙන ආකාරය. මේ ත්‍රිමානව පෙන්눔 කරලා තියෙන්නේ. එතන මෙතන තමයි පිහිටා තිබෙන්නේ අග්න්‍යාශය. ඒතකොට දියවැඩියාව කියන්නේ අග්න්‍යාශයක ආබාධයක්. දියවැඩියාව හැදෙන්නේ අග්න්‍යාශයේ ක්‍රියාකාරී නොවුනහම අග්න්‍යාශය අක්‍රිය වෙනවා. ඒ අක්‍රිය වුණාම තමයි දියවැඩියාව කියන එක අපිට ඇති වෙන්නේ. එතකොට ජීර්ණ පද්ධතියේ කොටසක් තරණ ඉතා වැදගත් ග්‍රන්ථියක එක් පටක කොටසකින් ජීර්ණ එන්සයිම ශ්‍රාවය කරනවා.
දැන් අපි ආහාර ජීර්ණ පද්ධතියේදී කතා කරා මොකද්ද ජීර්ණ එන්සයිම ශ්‍රාවය කරනවා කියලා. ආහාර ජීර්ණ පද්ධතිය කරනකොට හැමෝටම මතක ඇති අපි කතා කරා මොනවද ජීර්ණ එන්සයිම ශ්‍රාවය කරනවා කියලා අග්න්‍යාශය. ඒ අග්න්‍යාශයක හෝමෝන මොකද කරන්නේ ආහාර ජීර්ණයට සම්බන්ධ වෙනවා. ඊළඟට අග්න්‍යාශයේ අන්තරාසර්ග කොටස මේකේ තව කොටසක් මේ දැන් මේ කොටස් දෙකක් තියෙනවා මේක ඇත්ත මේ වගේ මේ කොටසෙන් ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ වෙන මේ තියෙන්නේ අන්තරාසර්ග කොටස කියලා හිතමුකෝ. ඒතර මේ කොටසෙන් අග්න්‍යාශයේ අන්තරාසර්ග කොටසෙන් ලැංගහන් දීපිකා නම් වූ අග්න්‍යාශය පුරා විහිදුණු අපිජ්ජන සෛල ගොනුවකින් නිර්මාණය වී තිබේ. මේක මම පස්සේ ස්ලයිඩ් එකකින් පෙන්නන්නම් මේ අග්න්‍යාශයේ ලැංගහන් දීපිකා සෛල කොහොමද කියලා. ඒතර මේ සෛල වලින් මොකද කරන්නේ මේ අන්තරාසර්ගික ක්‍රියාවලියක් තමයි එකකින් සිද්ධ වෙන්නේ. මේවට එතකොට මේ ප්‍රණාල නැහැ කෙලින්ම මේවා රුධිරයටයි නිදහස් කරන්නේ. ඒකෙන් අග්න්‍යාශයේ ලැංගහන් දීපිකා වලින් මොකද්ද කරන්නේ කියලා අපි ළඟට මේකෙන් බලමු. මේ තියෙන අග්න්‍යාශයේ හරස් කඩක් මේ දක්වලා තියෙන්නේ. මේ අග්න්‍යාශයේ හරස් කඩක්. එතකොට මේ අග්න්‍යාශයේ ප්‍රධාන සෛල වර්ග තුනක් තියෙනවා. මේ සෛල වර්ග තුන දැනගත්තාම ඇති මේ රූපේ දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම හාමුදුරන්ට මොනවද මේක පිළිහිලා තියෙන්නේ කියලා යම්කිසි අදහසක් දෙන්න ඕනෙන් තමයි මම මේ රූපේ දැම්මේ. එතකොට මේ අග්න්‍යාශයේ ප්‍රධාන සෛල වර්ග තුනක් තියෙනවා. ඒවා ඇල්ෆා සෛල, බීටා සහ ගැමා සෛල විදිහට අපි නම් කරනවා. සෛල වර්ග තුනක් තියෙනවා. ඇල්ෆා සෛල, බීටා සෛල, ගැමා සෛල කියලා. එතකොට මේ සෛල වලින් සිද්ධ වෙන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ග්ලූකගොන් ශ්‍රාවය කිරීම. ග්ලූකගොන් වලින් කරන්නේ ග්ලයිකොජන් ග්ලූකෝස් බවට පත් කරමින් රුධිරයේ සීනි ප්‍රමාණය අවශ්‍ය ලෙස ඉහළ නංවනවා. අපි හිතමු අපේ ශරීරයේ අභ්‍යන්තරයේ රුධිරයේ තියෙන සීනි මට්ටම අඩු වෙනවා. එහෙම වුණාම අපිට කලන්ත හිම හැදෙනවා. එවැනි අවස්ථාවක මොකද කරන්නේ? ටක් ගාලා ග්ලූකගොන් හෝමෝනය ග්ලයිකොජන් අපේ ශරීරයේ අක්මාවේ තැන්පත් කරලා තියෙන ග්ලයිකොජන් ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයට දෙනවා. ඒකයි කරන්නේ. ඒතර අවශ්‍ය ප්‍රමාණයට සීනි ප්‍රමාණය නංවනවා. අඩුණත් හොඳ නැහැ සීනි වැඩි වුණත් හොඳ නැහැ. අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය තියෙන්න ඕනේ. ඒ ප්‍රමාණය අඩු වුණාම මොකද කරන්නේ? අක්මාවේ තැන්පත් කරලා තියෙන ග්ලයිකොජන් ග්ලූකෝස් බවට පත් කරලා ශරීරයේ රුධිරයට මුදා හරිනවා. එතකොට ඒ තත්ත්වය පාලනය වෙනවා. එතකොට ඇල්ෆා සෛල වලින් තමයි ඒක කරන්නේ. මේ පිහිටලා තියෙන්නේ ඇල්ෆා සෛල. මේ පෙන්නලා තියෙන්නේ ඇල්ෆා සෛල. මේ ඇල්ෆා සෛල. මේ ඔක්කොම ඇල්ෆා. කහ පාටකේ මේ රතු පාට ඩොට් එකක් වගේ තියෙන්නේ මේ ඇල්ෆා සෛල. මෙතන පෙන්නලා තියෙන්නේ මේ ඇල්ෆා සෛල. ඊළඟට බීටා සෛල කියලා සෛල තව වර්ගයක් තියෙනවා. ඒකෙන් ඉන්සුලින් ශ්‍රාවය කර රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරනවා. අන්න ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම අඩු කරන්නත් එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි බීටා සෛල. ඒ බීටා සෛල වලින් කරන්නේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම ඒ ග්ලූකෝස් මට්ටම අඩු කරනවා. ටක් ගාලා ඒක ග්ලයිකොජන් බවට පත් කරලා තැම්පත් කරනවා. නියමිත පරිදි ඉන්සුලින් ශ්‍රාවය නොවීම නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. එම තත්වයට තමයි අපි කියන්නේ මොකද්ද? දියවැඩියාව. ඇත්තටම දියවැඩියාව වකුගඩු වල ආබාධයක් නෙමේ අග්න්‍යාශයික ආබාධයක්. අග්න්‍යාශය හරියට ක්‍රියාත්මක නොවීම නිසා ඇතිවන්නා වූ තත්වයක්. එතකොට මේ අග්න්‍යාශයික ආබාධය තමයි අපි දියවැඩියාව කියලා හඳුන්වන්නේ. එතකොට ඒකේ ග්ලූකෝස් මට්ටම අඩු කිරීම තමයි මේ බීටා සෛල වලින් ශ්‍රාවය වෙන ඉන්සුලින් වලින් කරන්නේ. මේ තියෙන්නේ බීටා සෛල. බීටා සෛල මේ තියෙන්නේ බීටා සෛල. මේක බීටා මේ ඔක්කොම බීටා සෛල. වැඩිපුරම තියෙන්නේ බීටා සෛල. මෙතන පිටලා තියෙන්නේ. ඊළඟ ගැමා සෛල මෙන්න මෙතන තියෙන්නේ ගැමා සෛල. මේ නිල් පැහැති වලින් දක්වලා තියෙන්නේ ලානිල් පාට හුරු සෛලකින්. ඒ ගැමා සෛල එකෙන් ඉන්සුලින් ශ්‍රාවය කිරීම නිෂේධනය කර නේක තමයි කරන්නේ. මේ වචනේ මෙතෙන් අදාළ වචනය මේ වචනේ අහක් වෙන්න ඕන. පොතේ ඒක වැරද්දක්. ගැමා සෛල මගින් ඉන්සුලින් ශ්‍රාවය නිෂේධනය කිරීම කරන හෝමෝනය ශ්‍රාවය කිරීමයි වෙන්නේ. මේ වර්ධක කතාව මෙතෙන්ද නෑ. මේක අයින් වෙන්න ඕන මේ වචනය. ඒක ඉදිරි පෙළපත්වලදී මේක අයින් වෙයි. මම දැනට දැනුම් දීලා තියෙන්නේ. ඉදිරි පෙළපත්වලදී ඒක අයින් වෙයි. එතකොට ගැමා සෛල මගින් ඉන්සුලින් ශ්‍රාවය කිරීම නිෂේධනය කිරීම තමයි කෙරෙන්නේ. අර ශ්‍රාවය කිරීම නිෂේධනය කරනවා. මේ වැඩි ශ්‍රාවය වෙනවා. මේ දෙකේම ශ්‍රාවය වීමක් වෙන්නේ. එතකොට මේකෙදි ඒක නිෂේධනය කිරීම.
ඇත්තටම මේ ඉන්සියුලින් ශ්‍රාවය නිෂේධනය කිරීම තමයි මේ හෝමෝනෙන් මේකෙන් ශ්‍රාවය වෙනවා ඉන්සියුලින් මේකෙන් ඒක නිෂේධනය කරනවා. ඉතින් මේ තියෙන්නේ අග්න්‍යාශයේ හරස් කඩක්. මේ මගේ ස්වරූපයක් තමයි ගන්න. මේ වගේ ඇල්ෆා බීටා සෛල කියලා සෛල වර්ග තුනක් තියෙනවා. මේ රූපේ නම් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මෙහෙම පිහිටා තිබෙනවා කියලා පෙන්වන්න තමයි මම මේ රූප සටහනක් මෙතෙන්ට දැම්මේ. මේ අග්න්‍යාශයේ හරස් කඩක පෙනෙන ආකාරය. ඊළඟට ඔන්න අධිමුඛ ග්‍රන්ථි නැත්නම් ඇඩ්‍රිනලින් ග්‍රන්ථි. මොකද පොතේ රූපයක් තියෙනවා මෙතන. මේ තියෙන්නේ අධිමුඛ ග්‍රන්ථි. මේ තියෙන්නේ වකුගඩු යුගලය. ඒ උඩින් පිහිටලා තිබෙන මෙන්න මේකට අපි කියනවා අධිමුඛය. ඒක තමයි මේ මෙතනින් තව ඇඳලා මේ හරස් කඩක් පෙන්ලා තියෙන්නේ. ඒ අධිමුඛය ගත්තොත් කැපුවාම ඒකේ මජ්ජාව කියලා කොටසකුත් රුධිර වාහිනී සහ බාහිකය කියලා කොටසකුත් ප්‍රාවරය කියලා මේ වගේ පිටින් පිටින ආවරණයකුත් තිබෙනවා. එතකොට මේකෙන් තමයි මොනවද ශ්‍රාවය වෙන්නේ ඇඩ්‍රිනලින් කියන හෝමෝනය. මේක මේ කපලා පෙන්නලා තියෙන්නේ. මේ තියෙන්නේ වකුගඩු. මේ තියෙන්නේ ගමන් කරන නාල. වකුගඩු වලින් ගමන් කරන ධමනි සහ ශිරා. එතකොට මේ වකුගඩු පිටින් තමයි මේ විදිහට ඇඩ්‍රිනලින් ග්‍රන්ථිය නැත්නම් අධිමුඛ ග්‍රන්ථිය පිහිටලා තිබෙන්නේ වකුගඩු උඩින් ඔය තොප්පියක් දාලා වගේ තියෙන කොටස. මෙන්න මෙතන පෙන්වන්නෙත් ඒකමයි. මේ රූපේ පෙන්වන්නෙත් ඒකමයි. මම මේ රූප කිහිපයක් දාලා තියෙන්නේ මේ සජීවී නිදර්ශනය කරන් මෙන්න මෙහෙම පේන තියෙන මේ ආකාරයට ඔය. ඊළඟ මේ මුත්‍ර වාහිනිය, මේ මුත්‍රාශය, මුත්‍ර මාර්ගය. ඔය විදිහට එන්නේ. මේක සම්බන්ධලා තියෙන්නේ වකුගඩු වල ඉහළ පැත්තෙන් තමයි මේක පිහිටලා තියෙන්නේ. ඒකෙන් ශ්‍රාවය වෙන හෝමෝන කීපයක් තියෙනවා. අධිඋක්කේ කොටස් දෙකක් තියෙනවා. බාහිකය කියන්නේ මෙන්න මේ කොටස. එන්නේ මේ කොටසින් ශ්‍රාවය වෙන හෝමෝන දෙකක් තියෙනවා. එකක් තමයි ඇල්ඩෝස්ටෙරෝන් හෝමෝනේ. මුත්‍ර සමග පිට වී යන ලවණ ප්‍රමාණය යාමනය කිරීම. දැන් අපි දන්නවා අපි කෑම ආහාර ගන්නවා. ඒ එක එක ලවණ වර්ග තියෙනවා. දැන් අපි ලුණු වැඩියෙන් ගත්තොත් ලුණු එහෙම වැඩි වෙන්න හොඳ නැහැ අපේ ශරීරයට. වැඩි ටික ඉවත් කරන්න ඕනේ. එතකොට ඒව පාලනය කරන්නේ පිට වී යන ලවණ ප්‍රමාණය යාමනය කරනවා. අපේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණය ඉතුරු කරගෙන වැඩිපුර ටික ඉවත් කරනවා. ඒකට සමහර අවස්ථාවලදී ප්‍රෝටීන් සහිත ආහාර එහෙම එක්ක තව දේවල් අපි ආහාර ගත්තහම මේවා පිට වී යනකොට ටිකක් මේ මුත්‍ර ගඳ ගතියක් ඇති වෙනවා. මොකද ඒවා පිට වෙලා යනවා. වැඩිපුර තියෙන ලවණ ಜಾති ඔක්කොම ශරීරයෙන් ඉවතට යනවා. ඒකට මුත්‍රා ටිකක් ගඳ ස්වභාවයක් ගන්නවා. ඒ ලවණ වර්ග පිට වීම නිසා තමයි ගොඩක් අපිට ගන්ධය දැනෙන්නේ මුත්‍රාවල. එතකොට මේ ඇල්ඩෝස්ටෙරෝන් හෝමෝනෙන් තමයි ඒක පාලනය කරන්නේ. මුත්‍ර සමග පිට වී යන ලවණ ප්‍රමාණය යාමනය කිරීම. ඊළඟ කෝටිසෝල් කියලා තව හෝමෝනයක් ශ්‍රාව්‍ය වෙනවා. රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ නැංවීම. අර ග්ලූකෝස් මට්ටම දැන් බාහිකයෙන් ශ්‍රාවය වෙන්නේ මෙන්න මේ කොටසෙන්. මේ බාහිකයේ කොටසින්මයි මේක ශ්‍රාවය වෙන්නේ. ඒ බාහිකයෙන් ශ්‍රාවය වෙන කෝටිසෝල් හෝමෝනයෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ නංවන එකයි කරන්නේ. ටක් ගාලා අඩු නොතින් ඒක ඉහළ නංවන්න මේ බාහිකයෙන් කෝටිසෝල් ශ්‍රාවය වෙනවා. ශ්‍රාවය වෙලා ඉහළ නංවල සාමාන්‍ය තත්වයට පවත්වා ගන්නවා. ඊළඟට ඇඩ්‍රිනලින් හෝමෝනේ ශ්‍රාවය වෙනවා මජ්ජාවෙන්. මජ්ජාව කියන්නේ මෙන්න මේ කොටස. ඒ කොටසින් ශ්‍රාවය වෙන තව හෝමෝනයක් ඇඩ්‍රිනලින් කියලා. කෙනෙකු බියපත් වූ හෝ කෝපයටපත් වූ අවස්ථාවක් වූ විට ඒ අවස්ථාවට ගැළපීම සඳහා ශරීරයේ සූදානම් කිරීම. මම ඉස්සෙල්ලා කිව්වේ හරකෙක් අපිට අනින්නවොත් අපි එතනලා ඉන්නේ කමක් නැහැ ඇල්ලගේ ගියදෙන් කියලා අපි එතන ඉන්නේ. අපි එතනින් ඉවත් වෙන්න හෝ දුවන්න අපි මොනවා හරි ක්‍රමයක් ගහකබඩු නගින්න හරි මොකක් හරි ක්‍රමයක් අපි කල්පනා කරලා බලනවානේ. ඒ අවශ්‍යතාවයට ඒ අවස්ථාවට ගැළපෙන පරිදි අපේ ශරීරයේ සූදානම් කිරීම තමයි මේ ඇඩ්‍රිනලින් ග්‍රන්ථියෙන් ටක් ගාලා ඇඩ්‍රිනලින් හෝමෝනේ ශා වෙලා ඒ අවස්ථාවට අපිට මුහුණ දීමට අපව සකස් කරනවා. දැන් නොරැඩ්‍රිනලින් කියලා එකක් ඒකත් ශ්‍රාවය වෙන්නේ මේ ආකාරයටම මජ්ජාවෙන්මයි. ඒ මජ්ජාවෙන් ඒකෙත් ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත්වීම, හෘද ස්පන්දන වේගයේ වැඩිවීම, ශ්වසන වේගයේ වැඩිවීම සිද්ධ කරනවා. මොකක්ද ඒ හෝමෝන් අපි කියන්නේ නොරැඩ්‍රිනලින් කියලා. එතකොට මේ ඔන්න ඔය කාරණා ටික තමයි අපේ ආම්දුරවරු මේ අධිඋක්ක ග්‍රන්ථියේදී දැනගන්න ඕන. එතකොට ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත්වීම සිද්ධ කරන්නේ නොරැඩ්‍රිනලින් වලින්. හෘද ස්පන්දන වේගය වැඩි කරන්නේ නොරැඩ්‍රිනලින් වලින්. දැන් අපි දුවන්නේ එහෙම වුණොත් එහෙම අපිට දැන් මේ ඇඩ්‍රිනලින් ශ්‍රාවය වුණාම ওই අවස්ථාවට ගැලපෙන විදිහට මේ ඔක්කොම සූදානම් කරනවා. හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. ඒ වගේ දේවලුත් මේකේ වෙනවා. කෝපයටපත් වෙච්ච ලාවක. ඊළඟට හෘද ස්පන්දන වේගය වැඩි වීම, ශ්වසන වේගය වැඩි වීම ඔය ආදී වශයෙන් මෙන්න මේ කාරණා ටික අධිඋක්ක
මේ බාහිකේනුයි මජ්ජාවෙනුයි සිද්ධ වෙනවා. ඒකේ කරන කාර්යයන් ටික තමයි මේ දක්වලා තියෙන්නේ. ඊළඟට ඔන්න දැන් අපි පාඩම ඉවරයි. දැන් මේ අවසානයටම ඇවිල්ලා තියෙන්නේ. මේ පාඩමේ කරපු සම්පූර්ණ පාඩමේ සාරාංශයක් තියෙනවා අපේ හාමුදුරනේ මෙතනින් බලා ගන්න පුළුවන්. මේ පාඩමේ සාරාංශයේ වීඩියෝ එකක් තියෙන්නේ. මේකෙදි මතක් වෙයි මේ අපි ඉගෙන ගත්ත ටික. දේහය තුළ සිද්ධ වෙන කෘත්‍යයන් සමායෝජනය කරන්න දේහ පද්ධති දෙකක් දායක වෙනවා. ඔයාලා දන්නවා දැන් සමායෝජනය කියන්නේ මොකක්ද කියලා? සමායෝජනය කියන්නේ අපිට ලැබෙන උත්තේජ සහ අපි දක්වන ප්‍රතිචාර අතර සම්බන්ධීකරණය ක්‍රමාත්මකව පවත්වා ගැනීම. ඉතින් අන්තරාසර්ග පද්ධතියත් ස්නායු පද්ධතියත් මේ සමායෝජන කෘත්‍ය සඳහා උපකාරී වෙනවා. සාමාන්‍යයෙන් අන්තරාසර්ග පද්ධතිය මගින් සිද්ධ වෙන සමායෝජනය සෙමින් තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඉදා නිවැරදිව සහ ප්‍රශස්ත ආකාරයට අන්තරාසර්ග පද්ධතියට පුළුවන් සමස්ථිතිය පවත්වා ගන්න. අන්තරාසර්ග පද්ධතිය හෝමෝන එහෙම නැත්නම් රසායනික සංඥා උපයෝගී කරගැනීමෙන් තමයි දේහයේ සමස්ථිතිය පවත්වා ගැනීම සඳහා දායකත්වය සපයන්නේ. මේ හෝමෝන ශ්‍රාවය වෙන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි නම් වූ ග්‍රන්ථි විශේෂයකින්. මේ ග්‍රන්ථිවල විශේෂත්වය තමයි මේ ග්‍රන්ථිවල නාල නැහැ. මේ ග්‍රන්ථි වලින් ශ්‍රාවය වන හෝමෝන රුධිර ධාරාවට ඍජුවම විසරණය මගින් එකතු වෙනවා. ඊට පස්සේ මේ හෝමෝන රුධිරය හරහා ඉලක්ක අවයව වලට ළඟා වෙනවා. මේ විසරණ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා මේ දේහයේ දක්නට ලැබෙන අන්තරාසර්ග ග්‍රන්ථිවල රුධිර කේශනාලිකා ජාල පිහිටලා තියෙනවා. මේ හේතුවෙන් විසරණ ක්‍රියාවලිය වඩා කාර්යක්ෂමව සිද්ධ වෙනවා. මේ ආකාරයට හෝමෝන රුධිරය හරහා ශරීරයේ වෙනත් ස්ථානයක පිහිටන ඉලක්ක සෛල මේ තියෙන ඉලක්ක සෛලය පස්සේ ඒ සෛල මේ සම්බන්ධ වෙනවා ඒකට. විශිෂ්ට ප්‍රතිග්‍රාහක මත බැඳෙනවා. මේ ප්‍රතිග්‍රාහක මත මේ බැඳෙනවා. විශිෂ්ට ප්‍රතිග්‍රාහක වලට හෝමෝන ඉහළ බැඳුනට පස්සේ ඒ සෛලයේ කෘත්‍යමය වෙනස්කම් සිද්ධ සිද්ධ මේ වෙනසක් සිදු වෙනවා. මේ වෙනස්කම් භාවිතා කරනවා දේහයේ සමස්ථිතිය පවත්වා ගන්න. අපි දැන් බලමු දේහයේ තියෙන අන්තරාසර්ග ග්‍රන්ථි සහ ඒවායේ පිහිටීම ගැන අවබෝධයක් ගන්න. මේ සියලුම ග්‍රන්ථි ගැන පුළුල්ව අධ්‍යයනය කරනවා ඊළඟ වීඩියෝස් වලින්. ඉතින් මේ මම කරන්නේ ඔයාලට කොටස් අඳුනාගෙන මතක තබා ගැනීමේ පහසුව සලසා ගැනීමට උපකාරයක් පමණයි. මේ දැන් ඔබ දකින්නේ පිරිමි පුද්ගලයෙකුගේ දේහයේ තියෙන අන්තරාසර්ග ග්‍රන්ථිවල පිහිටීම. මේ කාන්තාවකගේ දේහයේ අන්තරාසර්ග පද්ධතියේ කොටස් පිහිටලා තියෙන ආකාරය. අපි දැන් මේ එක් එක් කොටස ගැන වෙන වෙනම සලකා බලමු. දේහයේ වැදගත්ම වන අන්තරාසර්ග ග්‍රන්ථි දෙක පිහිටලා තියෙන්නේ නිසාගේ මොළේ. ඒ තමයි හයිපොතැලමස් සහ මේ නිල් පාටින් පේන්නේ මේ දැන් ඔබ දකින්නේ මේ හයිපොතැලමස්. මේ තියෙන්නේ පිටියුටරි ග්‍රන්ථිය. හයිපොතැලමස්සේ පිහිටීම සඳහන් කරනවා නම් මේ දැන් ඔබට highlight වෙලා නිල් පාටින් පෙන්වන්නේ තැලමස්. තැලමස්. මේ තැලමසට පහළින් තමයි හයිපොතැලමස්. මේ හයිපොතැලමස්. ඒ වගේම තමයි මේ මොළය ගත්තම පූර්ව මස්තිෂ්කයේ පාදස්තේ තමයි හයිපොතැලමස් පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ හයිපොතැලමසට පිටියුටරි ග්‍රන්ථිය කුරුන්තයක් මගින් සම්බන්ධ වෙලා තියෙනවා. මේ අනුව අපිට කියන්න පුළුවන් පූර්ව මස්තිෂ්කයේ පාදස්තේ තැලමසට වහාම පහළින් හයිපොතැලමස් පිහිටලා තියෙනවා කියලා. මේ තැලමස් මේ හයිපොතැලමස්. මේ තියෙන පිටියුටරි ග්‍රන්ථිය. පිහිටලා තියෙන්නේ හයිපොතැලමස්ට හයිපොතැලමස්ට පහළින්. ඒ වගේම පූර්ව මස්තිෂ්කයේ තමයි දක්නට ලැබෙන්නේ. මේ පිටියුටරි ග්‍රන්ථියේ අර්ධයන් දෙකක් දක්නට ලැබෙනවා. ඒ තමයි පූර්ව පිටියුටරිය සහ අපර පිටියුටරිය. හයිපොතැලමසෙන් නිපද වෙන හෝමෝන දෙකක් අපර පිටියුටරියේ ගබඩා වෙලා පසුව තමයි නිදහස් කරන්නේ. ඒ වගේම තමයි හයිපොතැලමසෙන් නිපද වෙන හෝමෝන නිසා පූර්ව පිටියුටරියෙන් හෝමෝන ශ්‍රාවය වීම උත්තේජනය කරනවා. මේ පූර්ව පිටියුටරියෙන් ශ්‍රාවය වෙන හෝමෝන දේහයේ පිටි අනෙකුත් අන්තරාසර්ග ග්‍රන්ථි මත ක්‍රියා කරලා ඒවයින් හෝමෝන නිපදවීම උත්තේජනය කරනවා. මේ නිසා දේහයේ පාලක මධ්‍යස්ථානයක් විදිහට මේ හයිපොතැලමස් සහ පිටියුටරි සංකීර්ණය හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපේ වැදගත්ම ග්‍රන්ථිය තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය. මේ ඔබට දක්න ලැබෙනවා නිල් පාටින් පෙන්ලා තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය. සොරාලය. සොරාලේ කාට්ලේජ් ටික ඒකේ දක්නට ලැබෙනවා. ඊට පහළින් මේ ඔබට රතු පාටට දක්න නිල් පාටට දක්වලා තියෙන රතු පාට නෙවෙයි නිල් පාටින් දක්වලා තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය නිල් පාටින් තියෙනවා. මේ නිසා මේක පිහිටීම අපිට කියන්න පුළුවන් සොරාලයට වහම පහළින් ගෙල ප්‍රදේශයේ පිහිටා තියෙනවා කියලා. ඉතින් මේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපද වෙන හෝමෝන
දෙහි පරිවෘත්තීය ක්‍රියා සඳහා ඉතාමත් වැදගත් වෙනවා. මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිටිපස්ස පැත්ත ගත්තම මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිටිපස්ස පැත්තේ කුඩා ග්‍රන්ථි මේ තියෙන්නේ අර මම ඉස්සෙල්ලා කියපු මේ වම් පැත්තෙන් දෙකක් පැරා තියෙනවා. තයිරොයිඩ් ඒ ග්‍රන්ථිය. වගේම දකුණු පැත්තෙනුත් දෙකක් තියෙනවා. පැරා තයිරොයිඩ් ග්‍රන්ථිය. මේ හතර තමයි අපි හඳුන්වන්නේ පැරාතයිරොයිඩ් ග්‍රන්ථි වශයෙන්. මේ දැන් ඔබ දකින්නේ තයිමස් ග්‍රන්ථිය. මේක තියෙන්නේ උරස් කුහරේ. ඒ වගේම පෙනහැලි දෙක අතර මේ නිල් පාටින් එතන පෙන්නලා තියෙනවා, තියෙන එක. ඉවත් කරලා තියෙනවා උරෝස්තිය. මේ උරෝස්තිය අපි නැවත ලබා ගත්තොත් මෙන්න මේකට අපි කියනවා උරෝස්තිය කියලා. ඒක ඇතුලේ තමයි ඔක පිහිටලා තියෙන්නේ. ඔබට දැන් ඒක හොඳින්ම පැහැදිලිව පේනවා. මෙන්න මෙතන පිහිටලා තියෙන්නේ. තයිමස් ග්‍රන්ථිය. මේ තියෙන්නේ නිල් පාටින් දක්වලා තියෙන තයිමස් ග්‍රන්ථිය. පේනහැලි දෙක අතර ඔබට පේනවා නිල් පාටින් හයිලයිට් වෙලා තයිමස් ග්‍රන්ථිය. මේ තයිමස් අනුව කියන්න ග්‍රන්ථිය. පුළුවන් තයිමස් ග්‍රන්ථිය පිහිටීම උරෝස්තියට ඍජුවම පිටුපසින් ඒ වගේම පේනහැලි දෙක අතර අපුවේ ඉහළ කොටසේ කියලා අපිට තයිමස් ග්‍රන්ථියේ පිහිටීම දක්වන්න පුළුවන්. මිනිසාගේ මොළේ තවත් වැදගත් අන්තරාසර්ග ග්‍රන්ථියක් තියෙනවා. ඒ තමයි කේතු දේහය. කේතු දේහය. V9 ග්‍රන්ථිය කියන්නේ ඕකටමයි අපි. third eye කියන්නේ කේතු දේහය. ඉතින් මේ කේතු දේහය මගින් ශ්‍රාවය කරන හෝමෝන මගින් ඒ සමස්ථිතිය පවත්වා ගන්නවා. මේ දැන් ඔබ දකින්නේ මිනිසාගේ උදර කුහරයේ විවයක්. මේ තියෙන වකුගඩු. ඒ වගේම මේ අපි බලන්නේ මේ තියෙන්නේ ඇඩ්‍රිනලින් ග්‍රන්ථිය. පේනවා මෙතන කෂේරු තියෙනවා. මේ ඒ ඇඩ්‍රිනලින් වගේම මේ ග්‍රන්ථිය. ඔබ දකින්නේ දැන් හයිලයිට් වෙලා මිනිසාගේ වෘක්ක දෙක. වකුගඩු. මේ මේවා වෘක්ක වකුගඩු. දෙකට ඉහළින් මෙන්න මෙතනින් පිහිටලා තියෙන තියෙන්නේ ග්‍රන්ථි දෙකක්. ඇඩ්‍රිනලින් ග්‍රන්ථි දෙක ග්‍රන්ථිය. අපි හඳුන්වනවා අධිවෘක්ක ග්‍රන්ථි අධිවෘක්ක කියලා. ග්‍රන්ථි. මේ වෘක්ක දෙකේම අපිට පේනවා ඒවට උත්තරව එක් අධිවෘක්ක ග්‍රන්ථියක් බැගින් පිහිටනවා. එකට එක ගානේ අධිවෘක්ක දෙකක් තියෙනවා. මේ තියෙන්නේ අග්න්‍යාශය. මිනිසාගේ අග්න්‍යාශය. මේ අග්න්‍යාශය මිශ්‍ර ග්‍රන්ථියක්. කියන්නේ මේක අන්තරාසර්ග කෘත්‍යයක් වගේ අන්තරාසර්ග කෘත්‍ය. බාහිරාසර්ග කෘත්‍ය උතිතු කරනවා. බාහිරාසර්ග කෘත්‍ය. බාහිරාසර්ග කෘත්‍යයේදී මේ අග්න්‍යාශය මගින් විවිධ ජීර්ණ එන්සයිම ශ්‍රාවය කරනවා. ආහාර ජීර්ණ පද්ධතියේ එන්සයිම ශ්‍රාවය කරනවා. මේ අග්න්‍යාශයේ තියෙන ලැංගර්හෑම් දීපිකා කියන සෛල විශේෂයට හෝමෝන ශ්‍රාවය කිරීමේ හැකියාවක් තියෙනවා. මේ අග්න්‍යාශය පිහිටන්නේ මෙන්න මේ ආමාශයට ආකාරයට. පිළිපසින් ඒ වගේම ග්‍රහණි වක්‍රය තුල. දැන් ඔබට පේනවා එතනින් ආමාශය තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ අග්න්‍යාශය. ඉතින් ග්‍රහණිය තියෙනවා. මේ ග්‍රහණිය. ආමාශයට පිටිපස්සේ ඒ වගේ මේ ග්‍රහණියට ග්‍රහණිය. සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. මේ දැන් ඔබ දකින්නේ පුරුෂ ප්‍රජනන පද්ධතිය. මේ පුරුෂ ප්‍රජනන පුෂණ. පද්ධතිය කියනොත් අන්තරාසර්ග කෘත්‍යයක් හිටු කරනවා. කුෂණ සෛල. මේවා තියෙන්නේ කුෂණ. එතෙන්දී කුෂණ කෝෂවල ශ්‍රාවය කරන කුෂණ සෛල ග්‍රහණ තියෙනවා පිරිමි අයගේ. මේ වෘෂණ කෝෂ තුල පිහිටි වෘෂණ. ඒ වගේම අපි කාන්තාවක් සලකලා බැලුවොත් කාන්තාවකගේ මේ ඔබ දකින්නේ කාන්තාවකේ ප්‍රජනක පද්ධතිය මේ සුදු පාටින් තියෙන්නේ ඩිම්බ දෙක. මේ ඩිම්බ මගින් මේ නිල් පාටින් දක්වලා තියෙන්නේ ස්ත්‍රීන්ගේ හෝමෝන ඩිම්බ කෝෂ. ශ්‍රාවය සිද්ධ වෙනවා. ඒකේ විශේෂත්වය තමයි පුරුෂ පුද්ගලයෙක්ගේ ලිංගික ගොනඩ එහෙම නැත්නම් වෘෂණ දෙහින් පිටතට ඇවිල්ලා වෘෂණ කෝෂ තුල තමයි පිහිටන්නේ. නමුත් ස්ත්‍රීලිංගික කෙනෙක්ගේ ගොනඩ එහෙම නැත්නම් ඩිම්බ කෝෂ යුගලක් තියෙන්නේ ශෝණි කුහරය තුල. පුරුෂයන්ගේ ශෝණි කුහරයෙන් ඉවතට ඇවිල්ලා තමයි වෘෂණ පිහිටන්නේ. අපි දැන් මේ සාකච්ඡා කරපු අන්තරාසර්ග ග්‍රන්ථි වලට අමතරව සමහර අවයව හා පටලවල තනිව පිහිටන අන්තරාසර්ග සෛල තියෙනවා. මේ සෛල මගින් හෝමෝන ශ්‍රාවය කරනවා. උදාහරණයක් විදිහට මිනිසාගේ ආමාශයේ තියෙන අන්තරාසර්ග සෛල මගින් ගැස්ට්‍රින් හෝමෝනය ශ්‍රාවය කරනවා. ආමාශයට අමතරව ශුද්‍රාන්තරයේ සහ වෘක්කවලත් හරි. එතකොට මේ වීඩියෝ එක එතනින් අවසන් වුණා. එතකොට පාඩම අපි මෙතනින් අවසానයි. ඊළඟට බලමු පොඩි වීඩියෝ එකට යමු. පොඩි අභ්‍යාසයක් තියෙනවා. ඒ අභ්‍යාසය බලමු අපි. මේ පෙළ පොතේ තියෙන අභ්‍යාසය මම මේවා ටිකක් පිළිවෙලට කරනවා අඩු නිසා මම මේක ගත්තේ. එහෙමම බලමු මේවට පිළිතුරු කොහොමද කියලා. බලන්න මේකට පිළිතුරු දෙන්න පුළුවන්ද කියලා. මිනිසාගේ ශරීරයේ ඇති නිර්නාල ග්‍රන්ථිය අතුරින් මූලික නිර්නාල ග්‍රන්ථිය ලෙස ක්‍රියා කරන්නේ මින් කවරක්ද? දෙවෙනි එක. පිටියුටරි ග්‍රන්ථිය. ඊටාම හරි. හෝමෝන පිළිබඳ අසත්‍ය ප්‍රකාශය වන්නේ නිර්නාල ග්‍රන්ථි මගින් ශ්‍රාවය වේ. ශරීරය තුළ ශ්‍රාවය වන්නේ අංශු මාත්‍ර ප්‍රමාණයකින්.
විශේෂිත නාල ඔස්සේ අවශ්‍ය ස්ථාන කරා ගමන් කරයි. අදාළ ස්ථානයේ කාර්ය කිරීමට සමත් වේ. තුන්වෙනි එක සර්. තුන්වෙනි එක. හරි. හොඳයි. ජීර්ණ එන්සයිම හා අන්තරා සර්ගසාවයේ නිපදෙන අවයවයමින් කුමක්ද? අධිවෘක්කය, අග්න්‍යාශය, පිටියුටරි ග්‍රන්ථිය, තයිරොයිඩ් ග්‍රන්ථිය. අග්නාශය. අග්න්‍යාශය. ඊටම හොඳයි. හයිපෝතලමසෙන් යෙන් නිපද වෙන අපර පිටියුටරයෙන් ශ්‍රාවය වෙන හෝමෝනය වන්නේ මින් කවරක්ද? මේක නම් ටිකක් අමාරුයි. මතක තියෙන්න ඕන. බලන්න පුළුවන්ද කියලා. දැන් මේවා අයින් කළා දාන්න. දැන් මේවායේ උත්තරයක් හොයනකොට හොයන්නේ මෙහෙමයි. දැන් ඔන්න මේකේ තියෙන්නේ හයිපෝතලමසෙන් නිපදෙන එක නම් දැන් හොයන්න ඕනේ. නිපද වෙන අපර පිටුවෙන් තමයි ශ්‍රාවය වෙන්නේ. අර එහෙන් නිපදුනාට මෙයාගෙන් තමයි ශ්‍රාවය වෙන්නේ. ඒතකොට අපි දැන් වර්ධක හෝමෝනේ නම් දන්නවා ඔන්න වර්ධනයේ සම්බන්ධය කියන එක. එයා එතකොට වෙන්න බෑ. තයිරොයිඩ් ග්‍රන්ථිය අපි දන්නවා වෙල්ලේ පිහිටලා තියෙන තයිරොක්සින් හෝමෝනේ තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ. දැන් මේ දෙන්න තමයි තියෙන්නේ. මේ දෙන්නෙන් කොහොමද හොයන්නේ? ප්‍රොලැක්ටින් වෙන්න ඕනේ එක්ක ඔක්සිටොක්සින් වෙන්න ඕනේ. සර් දෙවෙනි එකේ සර්. තුන්වෙනි එක එන්න ඕනේ හැමෝටම. ඔක්සිටොක්සින් කියන හෝමෝනේ තමයි මොකක්ද මේ හයිපොතලමසෙන් නිපද වෙලා පිටියුටරියෙන් ශ්‍රාවය වෙන හෝමෝන. ඔක තියෙනවා 97 පිටුවේ පිරිවෙන් පෙළ පොතේ. එතකොට මෙතෙන්ට දෙක මේ උත්තර දෙකත් අයින් කරන්න අපිට ලේසි. මේ දෙක අයින් කරන්න යම්කිසි මතකයක් තියෙන්න ඕනේ. එතකොට පිළිතුර මොකද්ද වෙන්නේ? මොකද ප්‍රොලැක්ටින් කියන එක මේ ස්ත්‍රීන්ගේ ස්තන ග්‍රන්ථි වල කිරි නිපදවීම උත්තේජනය කරන එක තමයි කරන්නේ. එතකොට ඒක මේ පිටියුටරි ග්‍රන්ථියෙන් තමයි මේ ශ්‍රාවය වෙන්නේ. හැබැයි මේ අපර පිටියුටරියෙන් නෙමෙයි. ඒ හින්දා ඒක වෙන්න බෑ. එතකොට වෙන්න ඕනේ මොකද්ද? ඔක්සිටොක්සින් කියන හෝමෝනය. මේක තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිබඳ අසත්‍ය ප්‍රකාශය තෝරන්න. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තයිරොක්සින් ශ්‍රාවය වේ. ශ්‍රාවය වන හෝමෝන නිපදවීමට අයඩින් අවශ්‍ය වේ. මෙම හෝමෝනය සිරුරේ ජල තුල්‍යතාවය පාලනය කරේ. තයිරොයිඩ් ග්‍රන්ථිය තුල ගිලී පැලා තයිරොයිඩ් ග්‍රන්ථි 4ක් පිහිටයි. ආයි බලන්න. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තයිරොක්සින් ශ්‍රාවය වේ. ඒක හරිද වැරදිද? හරි සර්. හරි. ඒක හරි. ඊළඟට ශ්‍රාවය වෙන හෝමෝන නිපදවීමට අයඩින් අවශ්‍ය වේ. හරිද වැරදිද? හරි සර්. හරි. මෙම හෝමෝනේ මගින් සිරුරේ ජල තුල්‍යතාව පාලනය කෙලේ. නෑ සර් වැරදි. ඒක වැරදි. ඒකට අසත්‍ය ප්‍රකාශය වන්නේ මොකද්ද? මෙන්න මේ ජලයේ පාලනය. ජලය පාලනය කරන්නේ ඒක පාලනය කරන්නේ වෙන එක්කෙනෙක්. එතකොට මේකත් හරි. තයිරොයිඩ් ග්‍රන්ථිය ගිලී පැරාතයිරොයිඩ් ග්‍රන්ථ 4ක් පිහිටයි. එතකොට පිළිතුර වෙන්නේ 3. එතකොට අදට පාඩම අපි මෙතනින් අවසන් කරනවා. මම හිතන්නේ පාඩම තේරෙන්නේ නැති. මම ඉක්මනට මේ පාඩම ඉවරත් කරා. මොකද පොඩි පාඩමක්. එතකොට ඊළඟ සුමානේ අපි මේ කතා කරනවා පොඩ්ඩක් ඉන්න. තව සෞඛ්‍ය සංරක්ෂණය හා ප්‍රතිචක්‍රීකරණය සර්. ඔව් ඒ පාඩම කතා කරන්නේ. ඊළඟ